හරි. ඉරපාන අපේ මේ දෙවිනි චාරිකාව. ඉතින් මේ දෙවිනි චාරිකාවට මේ වෙලාවේ අපේකම FB page එකත් එක්ක සජීවීව සම්බන්ධ වෙන ඔබ සිළු දෙනාම ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් පොඩි මතක් කිරීමක් කරන්න ඕන. ඉතින් මේ සජීවී වැඩසටහන සමගාමීම සවන කියන මේ අපේ නවසීලන්තේ ගුවන් විදුලිය හරහත් ඔබට ශ්‍රවණය කරන්න හැකියාව තියෙනවා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕන ගිය පාර අපේ පළවෙනි චාරිකාව. ඉතින් වැඩසටහන නරඹපු, ඒකට ඔබගේ අදහස් දක්වපු, මේක ෂෙයා කරපු ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. ඉතින් ඒ වගේම මේ වැඩසටහනත් ඔබ රැඳී සිටින්න කියලා අපි ආරාධනය කරනවා. ඉතින් ඒ වගේම ඉතින් අද වැඩසටහන මාතෘකාව තමයි මේ සීතල උදුවප් රිද්ම. ඉතින් අද වැඩසටහනේ මේ සම්පත්දායකයන්ව මම හඳුන්වා දෙන්න කැමතියි. අද එකතු වෙන අපිත් එක්ක අපේ GS මහතා, ඒ වගේම අශෝක මහතා, රුවන් මහතා, ඒ වගේම ප්‍රියානන්ද මහතා, ඒ වගේම අපේ ලසන්ත සොහිරත් එකතු වෙනවා අපිත් එක්ක. ඒ වගේම අපේ රංගිකා මහත්මිය සහ ඩිලන්ත සොහිරත් ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් ඔයගොල්ලන්ගේ මේ වෙලාව අපිත් එක්ක මේ චාරිකාව යන්න එකතු වෙන ගමන් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි වෙනදා වගේම ඉතින් මේ වැඩසටහනත් සම්බන්ධීකරණයෙන් එකතු වෙනවා අපේ නිරංජන් මහතාව. ඉතින් මේ වැඩසටහන මෙහෙමන මම දෙවන්. හරි. ඉතින් ඔබට මතක් කරන්න කැමති, ඉතින් ඔබටත් පුළුවන් මේ අපේ ඉරපාන වැඩසටහන් මාලාවත් එක්ක එකතු වෙන්න. අද වැඩසටහනත් එක්ක ඔබට බොහොම සජීවීව එකතු වෙන්න පුළුවන්. ඔබේ අදහස් යෝජනා මොන හරි ඔබට ප්‍රති අදහසක් තියෙනවා නම් ඔබට කමෙන්ට් අවුට් කරන්න පුළුවන්. ඉතින් අපිත් කැමති ඒ වගේ අදහස් වලට අපි උත්තර දෙන්න. අපි ඒක ඔබවත් සම්බන්ධ කරගෙන මේ චාරිකාව යන්න තමයි අපේ අරමුණ, අපේ අදහස. ඉතින් හරි. අපි පළවෙනියෙන්ම ඉතින් පොඩි කැරොල් ගීතයකට යොමු වෙලාම අපේ කතාබහ ආරම්භ කරමු. ඉතින් මම මුලින්ම ආරාධනා කරනවා අපේ රංගිකා මහත්මියට රායක අඳුර දුරු වෙලා. රායක අඳුර දුරු වෙලා අහස තරු වෙලා පොඩි තරුවා
ගේකුත් ඇත ගව්වක් දුර යන්තත් ඇත දරුවකු සොයලා සෙනසුම නැත උණුසුම නැත පුතෙකු ඇත යමු යන්නට උස්සෙන්නට මේ පුත බලලා මෙසී පොද පොඩි මුතු වගේ අතු වගේ මුතු කුඩයක හැඩ වගේ අහස පෙනෙන්නේ සුවඳ වහිනවා වගේ විහිද වහිනවා වගේ ගඟක් හැදෙනවා වගේ සුවඳ ගලන්නේ මේ ගීත ගායනා කරලා තියෙන මුල් ගායනය ඇන්ජලින් ගුණතිලක පදුව සහ තනුව මර්ස්ලින් ජයකොඩි පියතුමා. ඉතින් මේ ගීතයට පසුබිම් වෙලා තියෙන්නේ මීට වසර 2021කට පෙර සිදු ජේසුතුමාගේ උප්පත්තිය නැත්නම් ප්‍රථම නත්තලයි. ඉතින් බයිබලයේ සඳහන් වන විදිහට ජේසුතුමා බෙත්ලෙහෙමේ දිලිඳු ගවලනක උපත ලැබුවා. දේවදූතයන් එඬේරුන් පිරිසකට ඒ බව දැනුම් දුන්නා කියලා සඳහන් වෙනවා. එඬේරු ඒ වගේම පෙරදිගින් පැමිණි ශාස්ත්‍රූරු 3 දෙනෙක් ජේසුතුමාව බැහැ දකින්නට ගවලන වෙත පැමිණියා. ඉතින් ඒ සිදුවීම තමයි මේ ගීතයට මේ ගීතිකාවට පාදක වෙලා තියෙන්නේ. ඒ වගේම මර්ස්ලින් ජයකොඩි පියතුමාගේ පද රචනයත් හරිම සුවිශේෂී. පන්සලේ පියතුමා ලෙස දෙතුමාව හැඳින්වෙනවා. ඉතින් ස්වභාව ධර්මයේ තුල තිබෙන විචිත්‍රත්වය එතුමාගේ මේ පද පෙළිවල අන්තර්ගත වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. බොහොම ස්තුතියි. මේ ඉතින් මේ අපි දැන් මේ ගායනා කෙරුවේ සහ මේ වාදනය කෙරුවේ මේ නත්තලට සම්බන්ධ මේ ගීත අපි ඒවා හඳුන්වනවා මේ කැරොල්ස් කියලා. ඉතින් මේ අපි දැනගන්න කැමති මේ කැරොල් වල ඉතිහාසය කොහොමද මේක පටන් ගත්තේ, කොහොමද මේකට ලංකාවට ආවේ, මේ ඉතිහාසය අපි කතා කරන එක වැදගත්. අපි මේකට විශ්ලේෂණය කරන්න කලින් ඉතින් මම ආරාධනා කරනවා අපේ මේ GS මහතට මේ පොඩ්ඩක් මේ පිළිබඳව දැනුවත් කරන්න අපි හැමෝම කියලා. අයිබෝන් සුබ නත්තලක් වේවා. සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ පුත්‍රයා ජේසුස් ලෙසින් මනුලොව මාංශගත වුණේ උපත ලැබුවේ සීතල උඳුවක් මහේ නිහඬ රාත්‍රියක. එදා ඉඳලා අද වෙනකම් උඳුවක් මහේ සීතල මීදුම් කැරලි අතරින් දේවදූතයන්ගේ කිංකිණි නාදය, ප්‍රශංසා ගීත ඇහෙනව නෑහෙනව වගේ ගායනා වෙනවා. උඳුවක් මහේ සීතල රැයක බෙත්ලෙහෙමි දිලිඳු ගවමඩුවක උපත ලැබූ ක්‍රිස්තුස් වහන්සේ ජේසුතුමන් ස්වර්ගස්ථ වුණේ දසවද ලබලා කුර්සියක ඇනගා. ලේමස් සහිත මුළු ශරීරයම ජේසුතුමන් පූජා කළේ, දන් දුන්නේ, කැප කළේ
මුළු මහත් මිනිස් වර්ගයාම මුළු මහත් මිනිස් වර්ගයාගේම සාමය සඳහා දයාව කරුණාව සහ ප්‍රේමය වෙනුවෙන් ඒ නිසා මගේ කියවීමට අනුව මට අනුව ජේසුස් වහන්සේ අති උත්තම බෝධිසත්වයෙක්. උඳුවප්මහේ උපත ලැබූ උන්වහන්සේ මම හඳුන්වන්නේ උඳුවප් බෝසත් කියලා. උන්වහන්සේගේ උපත වෙනුවෙන් සෑම ගහකොළකම රක්ත වර්ණව මල් පිපෙනවා. නවසීලන්තේ අස්සක් මුල්ලක් නෑර තියෙන ඔහුටුකා වගස්වල රක්ත වර්ණ මල් පිපිලා. යුෆෝබියා ගස්වල මල් පිපිලා. කුරුල්ලෝ පූජනය කරනවා. ගීත කියනවා. සමනල විගිලෙනවා. හීන් මීදුම් කැරලි අතරින් මල් තුහින වැටෙනවා. මුළු ලෝකයේම ලෝක ප්‍රජාවම ලෝකේ පුරාම මුළු ලෝකේ පුරාම කිංකිණි නාද අතරින් ගීතිකා ඇහෙනවා. මේ ගීතිකා හඳුන්වන්නේ කැරොල් කියලා. ඈත අතීතයේදී දේවස්ථානවල නිවාසවල නත්තල් ගස් ළඟ නැටුම් නටන්න පටන් ගත්තා. ඒ නැටුම් වලට ගීතිකා එකතු වුණේ හිමින් සිරුවේ. මෙහෙම ගෙවල් වල දේවස්ථානවල නත්තල් ගස් වටේට නටලා ගීතිකා කිව්වට පස්සේ මධ්‍යම රාත්‍රියේදී සමහර පවුල් ළමයි එකතු වෙලා ගෙයින්ගෙට යනවා. ගෙයින්ගෙට ගිහිල්ලා දොරට තට්ටු කරලා ගෙදර ඉන්න අය එළියට ආපුවම ගීතිකා කියනවා. මේ ගීතිකා අදත් ස්වීඩනේ ඒ විදිහටම සම්ප්‍රදායිකව පවත්වාගෙන යනවා. නමින් කැරොල් ගීත ගයමින් නටමින් කැරොල් ගීත ගයමින් සංචාරය කරන සිරිත බටහිරට බොවුනේ 13 වන සියවසේදී. ඒ සම්ප්‍රදාය කොච්චර ව්‍යාප්ත වුණාද කිව්වොත් වර්ධනය වුණාද කිව්වොත් අද නත්තල් සැමරීමේ ප්‍රචලිතම අංගය තමයි කැරොල් ගී ගායනය. කැරොල් ගීත අතරේ ලෝක ප්‍රසිද්ධම ප්‍රචලිතම ගීතය තමයි Silent Night. ඊට අමතරව Hark the Herald Angels Sing Adeste Fidelis. මේ ගීත ලියවුනේ ජෝසප් මෝර්ගේ අතින්. ජෝසප් මෝර් තමයි මේ ගීත රචනා කළේ. අදත් Silent Night Jingle Bells නැති කැරොල් ගීත නැහැ, කණ්ඩායමක් නැහැ. පුංචි ළමයාගේ ඉඳලා වැඩිහිටියලා දක්වා සියලු දෙනාම ඉතා ආදරෙන් ගායනා කරන ගීත දෙකක් තමයි Silent Night සහ Jingle Bells. කැරොල් සම්ප්‍රදාය ලංකාවට ආවේ පෘතුගීසි කාලේ. ඒත් පෘතුගීසි කාලේදී ගැයුණු කැරොල් ගීත අපිට දකින්න ලැබෙන්නේ නැහැ. අද අපිට අහන්න ලැබෙන්නේ ලන්දේසි කාලේ ඉඳලා ලියවුණු කැරොල් ගීත. 1700 ගණන්වලදී ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා රචනා කරපු මංගල ගීතය තමයි පළවෙනි කැරොල් ගීතය සඳහන් වෙන්නේ. සිංහල කැරොල් ගීතය සඳහන් වෙන්නේ. ගොන්සාල්වෙස් පියතුමා ලංකාවට එන්නේ 1705 දී. ඉන්දියාවේ ගෝවේ ඉඳලා. ගෝවේ භාෂාව වන කොංකානි භාෂාව පෘතුගීසි, පෝලන්ද, ලතින්, ස්පාඤ්ඤ යන භාෂා වලට අමතරව සිංහල සහ දෙමළ භාෂාවන්ගේ ප්‍රාඥික වූ ගොන්සාල්වෙස් පියතුමා සිංහල භාෂාව සහ දෙමළ භාෂාව ඉගෙන ගත්තේ ජෝසප් වාස් පියතුමාගෙන්. ඒ ජෝසප් වාස් පියතුමත් එක්ක ආගමික කටයුතු වල යෙදීම
ගොන්සාල්වෙස් පියතුමා පැවතුන කැරොල් ගීත තිබිච්ච කැරොල් ගීත සිංහල හා දෙමළ භාෂාවට නගල පරිවර්තනය කළා. ගොන්සාල්වෙස් පියතුමා දේව වේද පුරාණේ පුරාණ දේවවාක්‍ය අභිනව දේවවාක්‍ය වගේ සාහිත්‍ය අංශයෙන් ඉතා අගනා පොත්පත් රාශියක්ම සිංහල භාෂාවට සහ දෙමළ භාෂාවට පරිවර්තනය කළා. ඒ නිසා තමයි ගොන්සාල්වෙස් පියතුමාට ශ්‍රී ලංකා කතෝලික සාහිත්‍යයේ පියා කියලා හඳුන්වන්නේ. ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාගේ ඕ කෙවැනි රුව ඇත්තේ ආනන්දා රන්වන් ගුණ ඇත්තේ ආනන්දා මෙවැනි ජේසු බිලින්දා කියන ගීතේ සඳහන් වෙනවා වීවා කියලා පෘතුගීසි වචනයක්. වීවා කියන පෘතුගීසි වචනේ තේරුම සුබ පැතුම්. ඒ වගේම එම ගීතය හදාරද්දී ගීතය තුලින් මතුවෙනවා වියෝලේ කියන සංගීත භාණ්ඩය පිළිබඳව. ඒකෙන් පේන්නේ පෘතුගීසි කාලේ තිබුණ කැරොල් සිංහලයට නගන්නත් ගොන්සාල්වෙස් පියතුමා උත්සාහ ගත්තා කියන එක. ඒ වගේම පෘතුගීසින්ගේ හොඳම සංගීතය තමයි බයිලා කියන්නේ. බයිලා සංගීත රට, බයිලා රිද්ම, බයිලා වලට ගැයෙන වාදන ඒවත් කැරොල් ගීත වලට මිශ්‍ර වුණා කියලා හිතන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ තිබුණ දේශීය භාණ්ඩ, දේශීය වාදන භාණ්ඩ යොදාගෙන කරපු ගැමි නාට්‍ය, ගැමි නැටුම් වල රිද්ම රටත් කැරොල් ගීත ගායනා සඳහා මිශ්‍ර වෙලා තියෙනවා. උදාහරණයකට ගත්තොත් ගොන්සාල්වෙස් පියතුමා ලියපු දෙවිඳි උපන්නේ සතුනි දෙවිඳු උපන්නේ සතුනි දෙවිඳු උපන්නේ මෙම ගීතය උඩරට වන්නම් නාද රටාවලට අනුවයි ගෙතුණු ගීතයක්. උඩරට වන්නම් වල නාද රටාවලට අනුව ගෙතුණු ගීතයක්. ඒ වගේම තමයි ආරම්භෙන් පෙර කියන ගීතය. ඒ ගීතේ තනුව මනමේ නාටකමේ සුරින්දු කියන ගීතේ තනුව. මනමේ නාට්‍ය නෙවෙයි. මනමේ නාටකමේ. මනම නාටකමේ සුරින්දු කියන ගීතේ තනුව. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් මනමේ නාට්‍ය හදන්න කලින් මනමේ නාටකම ලංකාවේ ගැමි නැටුම් බලිතෝයි සොකරි ඒ වගේ ලංකාවට ආවේනික වූ යම් කලා නාට්‍ය කලා ගීත කලා වන්නම් ටොවිල් පවිල් වල තිබුණ ඒ අංග හදෑරුවා. ඒ හදාරලා ඉවරලා එතුමා කරපු මනමේ නාට්‍ය එන ගීතයක් මනමේ නාටකමේ තිබුණ සුරින්දු වගේ සුරින්දු ගීතේ තනුව. ඒක තමයි අපි කියන්නේ නිතරම ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ පුෂ්පයෙන් වන ලංකෘත වේ වැරදි වෙන්න පුළුවන්. ඒක තමයි ගීතේ. අද අපේ ඕනම පුංචි පාටියකදී පුංචි සාදයකදී නිතරම ගායන ගීතයක් තමයි ප්‍රේමයෙන් මන රංජිත වේ. දේශීය ලන්දේසි කාලෙදී ගොන්සාල්වෙස් පියතුමා දියුණු කළ කැරොල් ගීත බටහිර සංගීතයත් එක්ක එකතු වුණේ. බටහිර සංගීතයට මුසු වුණේ 1940 ගණන්වලදී. ඒ වගේම පල්ලියෙන් පිටතට ගිහිල්ලා කණ්ඩායම් වශයෙන්
රංචු වශයෙන් කැරොල් ගායනා කිරීම පටන් ගත්තේ බ්‍රිතාන්‍ය යුගයේදී. ඊළඟට කැරොල් සංගීතයේ වෙනසක් වෙනවා. ඒ වෙනසක් වෙන්නේ සිංහල සහ දෙමළ භාෂාව පිළිබඳ හසල දැනුමක් තිබුණා. අති උතුම් එඩ්මන්ඩ් පීරිස් බිෂොප්තුමාගේ කාලෙදී. එඩ්මන්ඩ් පීරිස් බිෂොප්තුමා කතෝලික සභාව පාලනය කරද්දී එතුමා ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය හදාරලා ඒ වගේම ඒ අනුසාරයෙන් කතෝලික සභාවේ ගීත සාහිත්‍යයට නොයෙකුත් දේවල් දෙන්න උත්සාහ කරපු කෙනෙක්. එතුමා කොච්චර බෞද්ධ සංස්කෘතියට එකතු වුණාද කිව්වොත් එතුමාගේ පදවි ප්‍රාප්තියේදී එම උත්සවයට ආරාධනා කළා තිබුණා ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨ පඬිවරු කීප නමක්, භික්ෂුන් වහන්සේලා කීප නමක්. ඉතින් නමුත් උන්වහන්සේ දේවස්ථානවල ගීත සම්ප්‍රදාය ඒ විදිහටම පවත්වාගෙන යන්න තමයි උත්සාහ කළේ. බටහිර තනුව වලට අනුව සිංහල වචන දාලා කැරොල් ගී ලියන්න ඒ කාලේ උත්සාහ වුණා. මේ විදිහට පෘතුගීසි හා ලන්දේසි සහ බ්‍රිතාන්‍ය කාලෙදී ඒ පෘතුගීසීන් සහ ලන්දේසීන්ගේ කාලෙදී ආපු වැඩි දියුණු කරගෙන ආපු ඒ සම්ප්‍රදාය කැරොල් ගී සම්ප්‍රදාය හිතන්න බැරි තරම විශේෂ පෙරලියකටපත් වුණේ. සිංහල සංස්කෘතියත් එක්ක බද්ධ වුණේ. සිංහලකම ගැන, බෞද්ධකම ගැන, බෞද්ධ සම්ප්‍රදායන් ගැන මනා දැනුමක් තිබුණ පන්සලේ පියතුමා. පන්සලේ පියතුමා කියන්නේ මර්සිලින් ජයකුඩි පියතුමා. මර්සිලින් ජයකුඩි පියතුමා තමයි සම්පූර්ණම කැරොල් ගීත සාහිත්‍ය දේශීය ඌරුවකට යොමු කෙරුවේ. එතුමා මුලින්ම කළේ සයිලන්ට් නයිට් ගීතය වගේ ජනප්‍රිය බටහිර ගීතවලට සිංහල තනු දැමීම. 1934 තමයි එතුමා සපිරි සැම ආසිරි සැම කියන ගීතය ප්‍රබන්ධය කරලා කැරොල් ගීත සාහිත්‍යයේ මුල්ම පෙරළිය කළේ. රෑතරු බබලනවා මල් පිපිලා වාගේ. එම ගීතය පුදුමාකාර විදිහට ජනප්‍රිය වුණා. හද බැද ගන්න. 1940 1954 කාලෙදී මර්සිලින් ජයකොඩි පියතුමා රටට දායාද කළ නෙළුම් පිපිලා පෙති විසිරීලා සුවඳ ජලේ පිපි කුමුදිනියේ වගේ ගීත මුළුමනින්ම දේශීය සම්ප්‍රදායට අනුව බිහිවුණ ගීත. සීනු හඬින් ලොව පිබිදෙනවා කියන ගීතය අති ජනප්‍රිය කැරොල් ගීතයක්. එම ගීතය තුල තියෙනවා අරලිය මල් ගැන. එම ගීතය තුල තියෙනවා වතුදු මල් කියවෙනවා. එම ගීතයේ මහවැලි ගඟේ ජලය ගැන කියවෙනවා. දියපහර ගැන කියවෙනවා. ඒකෙන් පේන්නේ ජයකොඩි පියතුමා කැරොල් ගී මුළුමනින්ම දේශීය ආරකට ගේන්න ගත් උත්සාහය. මැදියන් රෑ දේව මෙහෙවල් වලින් පස්සේ කැරොල් කණ්ඩායම් නිවෙස් වලට යන්න පයින් යන්න ආරම්භ වුණා. ඊට පස්සේ මෝටර් රථ වලින් සරසපු මෝටර් රථ වලින් යන්න, බස් වලින් යන්න, වෑන් වලින් යන්න ගිහිල්ලා කැරොල් ගායනා කරන්න පටන් ගත්තා. මෙන්න මේ වෙනකොට මේ විදිහට වාහන සරසලා කැරොල් ගීත ගායනා කරන්න පටන් ගන්නකොට මේ කණ්ඩායම් වලට සැන්ටා ක්ලෝස් එකතු වුණා. මේක හරි ලස්සන වැඩක්. සැන්ටා ක්ලෝස් එකතු වුණාම ඒක තව තවත් වර්ණවත් වුණා. සැන්ටා ක්ලෝස් කියන්නේ ලස්සන දර්ශනයක්.
මගේ හැටියට මට කියවෙන හැටියට සැන්ටා ක්ලෝස් කියනවා මේ බැතිමතුන්ට ඒක එයාගෙන් කියවෙනවා ඉබේම දන්නේ නැතුව එයා කරන වැඩේ සැන්ටා ක්ලෝස් දෙනවා තෑගි දෙනවා කියන්නේ තමන් ළඟ තියෙන දේ අත්හැරීම අත්හරිනවා කියන්නේ ලෝභය නැති වෙනවා ලෝභය නැති වුණාම ක්‍රෝධය නැති වෙනවා ක්‍රෝධය නැති වුණාම වෛරය නැති වෙනවා වෛරය නැති වුණාම සාමය ඇති වෙනවා අන්න කැරොල් සහ කැරොල් එක්ක සැන්ටා ක්ලෝස් එකතු වෙලා මේ සිදුවීම කොච්චර දර්ශනයක්ද කියලා වටිනාකමක් තියෙන එකක්ද කියලා දැන් මට පේන හැටියට කැරොල් වල සුන්දරත්වය ටික ටික අඩු වෙගෙනත් යනවා දැන් කැරොල් මේ සුකෝභෝගී හෝටල් වල තරුපහේ හෝටල් වල සැරසිල්ලක් වෙලා ඒක මගේ අදහස තමුන්නාසලට නොයෙකුත් විදිහට හිතන්න පුළුවන් මෙන්න මේ කාලේ තමයි හෙන්රි ඕල්කොට්තුමා සහ බ්ලැවස්කී කියන මැතිනිය ඕල්කොට්තුමා සහ බ්ලැවස්කී මැතිනිය ඇමරිකාවේදී බෞද්ධ දර්ශනය හදාරලා බෞද්ධ ධර්මය හදාරලා ලංකාවට එන්නේ වැඩි දුරටත් බෞද්ධ ආගම ඉගෙන ගන්න හදාරන ඒ ආපු වෙලාවේ ඕල්කොට්තුමාගෙන් සිද්ධ වුණා විශේෂ සේවයක් කර්තව්‍යයක් මොකද කැරොල් කියන්නේ කැරොල් ගැන හොඳ දැනුමක් තිබුණ ඕල්කොට්තුමා බෞද්ධ බැතිමතුන්ට පුරුදු කළා වෙසක් භක්ති ගීත කියනවා වෙසක් භක්ති ගීත ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි ඕල්කොට්තුමාගේ මේ කැරොල් වලින් සිදු ආකර්ෂණීයකම් ඒ නිසා බෞද්ධ ආගම නෙමෙයි බෞද්ධ දර්ශනය නෙමෙයි බෞද්ධ ආගම ආකර්ෂණීය කරන්න බැතිමතුන් අතරේ භක්ති ගීත හොඳයි කියන එක ඕල්කොට්තුමා හිතුවා. ඒ වගේම එතුමා නත්තලට කතෝලික බැතිමතුන් ක්‍රිස්තියානි බැතිමතුන් ඒ අය යවන නත්තල් කාඩ් ක්‍රමය වෙසක් කාඩ් විදිහට කරන්න පුරුදු කළේ ඕල්කොට්තුමා. ඒ බෞද්ධ ආගම ආකර්ෂණීය කරන්න. කැරොල් ගීත සාහිත්‍ය පෝෂණය ගීත සාහිත්‍ය නිසා පෝෂණය වුණා අපේ සිංහල වාග් විද්‍යාවේ යම් නම් කොටස්. සිංහල වාග් විද්‍යාවට කැරොල් ඉබේම ප්‍රයෝජනවත් වුණා. උදාහරණයකට ගත්තොත් කැරොල් කියන වචනය සිංහල වාග් විද්‍යාවේ තියෙනවා. මොකද කැරොල්ද? කැරොල් කරත්තේ වගේ. කැරොල් කරත්තේ මේ වැඩේ කැරොල් කරන්න එපා. ඔන්න වගේ විශේෂ වචන රසක් වාග් විද්‍යාවට කැරොල් නිසා එකතු වුණා. මම හිතන්නේ ඉතිහාසය ගැන මම බොහොම සරලව කිව්වේ. ඉදිරියට ඉන්න අපේ විද්වතුන් මම හිතන්නේ අශෝක මහත්තයා මම මේ කියපු දේවල් වලට අමතරව ඇතුල් කරන්න ඕන දේවල් ඉදිරිපත් කරා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ජීස් මහත්තයා. ඔව් අශෝක මේ මහත්මයා ඔබට පුළුවන් ඔබත් මං හිතන්නේ මේ ඉතිහාසය ගැන ගොඩක් දේවල් දන්නවා. ඔබගේ අදහස පොඩ්ඩක් එකතු කරන්න කියලා ආරාධනා කරනවා. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක දිගට අපිට වැඩිපුර ඉතිහාසයට යනවටත් වඩා දැන් සෑහෙන දුරට එතන කියුණා. සෝ මෙතන මේ මම පොඩි ඌණ පූර්ණ කීපයක් කරන්නම්. ඒ කියන්නේ මේ කැරොල් ගැන කතා කරනකොට අපිට 1943 චාල්ස් ඩිකන්ස් ලියපු ක්‍රිස්මස් කැරොල් කියන ග්‍රන්ථය අමතක කරන්න බෑ. මොකද ඒක ඇති වුණේ මේ වැඩවසම් ගේ ඉවරලා මේ කාර්මික විප්ලවය ආවට පස්සේ මේ ආර්ථික දියුණු වුණා. බ්‍රිතාන්‍ය ආර්ථිකය දියුණු වුණා. ආර්ථිකය දියුණු වුණාට දුප්පත්කම ප්‍රස්ථාරය අනිත් පැත්තෙන් ඉහළ ගියා. මේ දිලිඳුකම ආවට පස්සේ මේ ෆැක්ටරි වර්කර්ස් විදියට වැඩ කරපු හුඟක් දෙනෙකුගේ මේ හිතේ තිබිච්ච
මේ සාංකාව ඒ කියන්නේ මිනිස්සු වැඩ කරාට ආර්ථික පෙරලියක් ඇති වුණාට මිනිස්සු වැඩ කරාට නමුත් මිනිස්සු සතුටින් නැහැ කියන එක මෙයා දැක්කා. මේ 10 දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවනියා විදිහට ඉපදිච්ච මේ චාල්ස් ඩිකන් එයා ලිව්වා කැරොල් ක්‍රිස්මස් කැරොල් කියලා ග්‍රන්ථයක්. ඒක අද ලෝකේ පුරා ප්‍රචලිත වෙලා තිනවා. ඒක 1843 මට හිතන විදිහට ඒ ග්‍රන්ථාරූඪ උනේ. අදත් ඒ කෘතිය හොයාගන්න පුළුවන්. ඒක මට තව පොඩ්ඩක් ඈතට ඉතිහාසයට යන්න තියෙනවා. ක්‍රිස්තු පූර්ව 384ත් 322ත් අතර හිටපු ඇරිස්ටෝටල් මොකද මේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න කලිනුත් මේ ශෛලයේ ලෝකේ පුරා තිබුණායි කියන තමයි මට අවශ්‍ය. මොකද එයා ලියපු පොයටික්ස් කියන ග්‍රන්ථයේ මේ පිළිබඳ විග්‍රහයක් කරලා තියෙනවා. මේ කැරොල් කියන නමින් නොතිබුණාට ඒ රිද්ම රට්ටා ඒ පොයටික්ස් කියන ග්‍රන්ථයේ ਵਿਚාරයන්ට ලක් වෙලා තිනවා. එතකොට ඉතිහාසයේ දිගින් දිගටම යනකොට මේ ක්‍රිස්තු උපත නිසාම කැරොල් ඇති වුණා කියලා අපිට මම හිතන්නේ අනිත් අයත් එකඟ වෙන්න එහෙම වුමනාවක් නැහැ. මොකද ඊට එහා හිටපු ගෝත්‍රික ජනතාව මේ හියුමන් හිස්ටරි එකේ අවුරුදු 25000කට එහාට ගිය ගෝත්‍රික ජනතාව අතරත් ආහාරයක් ලැබුණාම නැත්නම් සතෙක් මරා ගත්තාම ඒක වටා ගිනිමැලයක් ගහගෙන මිනිස්සු මේ නටලා ගීත කියලා දඟලලා වින්දනයක් ලැබුණා. මේ රසය ජනනය කරගත්තා. ආහාර වශයෙන් ගන්න දෙයට අමතරව ඒ ශබ්ද වලින් ලැබපු දේවල් තිබුණා. ඒ ආభాසය තුලින් ආපුවම තමයි බයිබලයේ සඳහන් වෙන්නේ ක්‍රිස්තු උපත ඇති වෙනකොටම දේවදූතයෝ ගීත ගායනා කරා කියලා. ඉතින් ජී.එස් මහත්තයා කතන්දරයට ටිකක් එහාට ගියා. එතන ඉඳලා ජී.එස් මහත්තයා කතන්දරයටත් මේක එකතු කරලා ගත්තාම මම හිතන්නේ මේ ඉතිහාසයේ පිළිබඳව අපි ඔය මේ කතා කරු ප්‍රමාණය ප්‍රමාණවත් කියලා. ඔතන ඉතාම වැදගත් කොටසක් ජී.එස් මහත්තයා සඳහන් කරා නත්තල් සීයාට තෑගි දීම. ඒ තෑගි දීම මොකද ක්‍රිස්තු උපතෙන් ගිවින් කියන එක. දෙවියන් වහන්සේ තමන්ගේ ඒක ජාතක පුත්‍රයාව මේ ලෝකෙට දුන්නා මාංශ පිටින්. ඒ දීම එතුමාගේ ධර්මය අපිට දුන්නා. ඒ දීම තමයි නත්තල් සීයාගෙන් සිද්ධ වෙන්නේ. ඉතින් මම හිතනවා මේ ඉතිහාසගත සිදුවීම් සහ මේ කතන්දරය ඇතුළට මිනිස්සු කොහොමද මේ ගීතවල රස වින්දනය ලබා ගත්තේ කියන එක. මොකද ඔය ගෙයින් ගෙට ගිහිල්ලා කැරොල් කියන කතන්දරේ පුංචි කාලේ මම සම්බන්ධ වෙලා හිටියා. මට මතකයි වාද මාර්සලින් ජයකොඩ කුලියාපිටියේ මිනිස්සුම ඉන්න කාලේ මමත් එයාට පූජාට උදව් වෙන පොඩි දරුවෙක්. එයාගේ උසට එනකම්ම එයාත් සමග සම්බන්ධ වෙලා බොහොම ඇසුරක් ළඟින් තිබුණා. ඒ කාලේ අපිට ලොරියක් සපයනවා කුලියාපිටියේ. මම මේ ප්‍රායෝගික කොටස කියන්නේ. කුලියාපිටියේ වින්සන් පාමසි කෙනෙක්ගේ තිබිච්ච ලොරිය සම්බන්ධ කරනවා. ඊට පස්සේ ලොරිය සරසනවා. ලොරිය සරසුවාම අපි දුවලා ගිහිල්ලා ඔකට නැගලා යනවා. ගෙයින් ගෙට යනවා. ඒ කාලේ අපිට තිබුණේ ඇත්තටම මේ සින්දුවල රසයට වඩා ගෙයින් ගෙට ගියාම මේ ගෙදරින් දෙන වැලිතලප මස්කට් කරව මේවා කාලා ඉතින් කොල්ලෝ සතුටු වෙච්ච එක තමයි මේ වුනේ. එතනදිත් ඇති වෙච්ච දේ තමයි මේ සමාජ සම්බන්ධතාවය. කුඩා දරුවන් තුල මිනිසුන් පවුල් ඒකල මේ ඒ ජීවත් වෙන පරිසරයේ මිනිස්සු හඳුනා ගැනීම. ඒ දේවල් දැන් අද ඒක හුඟ ගොඩක් අඩුයි මේ තාක්ෂණයට මිනිස්සු යොමු වෙලා ගෙවල් තුලට වෙලා මොබයිල් එක ඔට්ටු වෙනවා ඒ වගේ දේවල් වෙනවනේ. නමුත් ඒ කාලේ එහෙම නෙමෙයි. අපි ලොරියට නැගලා කට්ටියත් එකතු වෙලා ගිහිල්ලා පල්ලියෙන් උදව් කරනවා, පාදත් කැම දෙනවා, ගෙවල් වලට අපි යනවා. ගිහිල්ලා මේ කැරොල් නිසා මහ විශාල සමාජ සම්බන්ධතාවයක් ඇති වුණා. මම හිතනවා ප්‍රියානන්ද මහත්තයා කියයි මේ කැරොල් නිසා මිනිස්සු මේ අපේ ගීත සාහිත්‍ය කොහොමද පෝෂණය වුණේ, ඒ මිනිස්සු කොහොමද මේ රසවින්දනය ලබා ගත්තේ කියන එක ගැන කියලා. ඔව් ඊට පෙර පොඩ්ඩක් අපි දැන් කැරොල් ගීතයකට අපි යොමු වෙලා යමු. මේ අතරම මේ දෙසැම්බර් මාසේ උදා වුණාම මේ අපි හැමෝම මේ ಜಾති ભેදයක් නැතුව ආගම් ભેදයක් නැතුව ලෝවැසි සීලු දෙනා අපි මේ ආගේ කැරොල් ගීත හරි ආසයි අහන්න. ඉතින් මේ ලංකාවේ බොහොම ජනප්‍රිය කැරොල් ගීතයක් තමයි අපි ඊළඟට ශ්‍රවණය කරන්න යන්නේ මේ කලකට පෙරේ. ඉතින් මේ ලසන්ත මහත්මයා අද දින ඒක ගායනා කරනවා.
විහිවුනේ පුංචි ගව මඩුවේ කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ සුද වූ නගරේ ජේසු මෙලොවට විහිවුනේ පුංචි ගව මඩුවේ පුතුවක් මාසේ සීතල දවසක මැදියම් රෑ ආවේ දෙව්ලොව කුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ සීත සුළං වැනි රසක හමන් සැතපීලා ඉන්නේ පත්නෙනේ රුපේ බව දැනගෙන ගව දෙන වෙත යන්නේ කලකට පෙර ඒ බෙත්ලෙහෙම සුද වූ නගරේ ජේසු මෙලොවට විහිවුනේ පුංචි ගව මඩුවේ වටපිට රොක්වී උම්බෑගාවි අරහු කෑ ගසදී රජතුන් කට්ටුව විලිනු දගවැටි අලු ඔප්පු කරදී මරියතුමියගේ දෙම්බර මුහුණේ එළියක් දිස්වූයේ සේතුමා කිසිදාගත් දෙව් අනකට පිටු පෑවේ කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ සුද වූ නගරේ ජේසු මෙලොවට විහිවුනේ පුංචි ගව මඩුවේ මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා ඉවැස්වරුන් ගෝ කලකට පෙර කීදෙයින් ඉටුරුවා කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ සුද වූ නගරේ ජේසු මෙලොවට විහිවුනේ පුංචි ගව මඩුවේ ජේසු මෙලොවට විහිවුනේ පුංචි ගව මඩුවේ ජේසු මෙලොවට විහිවුනේ පුංචි ගව මඩුවේ මෙම ගීතේ පද රචනය මිල්රොයි ධර්මරත්න මහත්මයා කරලා තියෙනවා. ගීතේ ගායනා කරලා තියෙන්නේ ධර්මරත්න සහෝදර සමග ලතා වල්පොල මහත්මියයි. මේකේ කෙටි හැඳින්වීමක් කරනවා බෙත්ලෙහෙම් නම් නගරයක පුංචි ගව මඩුවකයි මේ ජේසු බිලිඳු උපත ලබන්නේ. ඉතින් මරියතුමී තම පුතුණුවන් මෙලොවට බිහි කරන්නට උදව්පස සීතල මැදියම් රැයකයි ඒ දේ සිදුවන්නේ. ඉතින් මේ බව දැනගත් දුප්පත් එඬේරු සහ වඳුරු රැගත් රජවරුන් තිදෙනෙක් ජේසු බිලිඳුන් බැහැ දැකීමට මෙම ගාලෙන වෙද පැමිණෙනවා. මෙලෝ වැසියන් පාපෙන් ගලවා ගන්නට පැමිණ යේසුස් වහන්සේගේ මේ උපතත් සමගම බොහෝ කාලයකට පෙර දිවස්වරුන් සඳහන් කර තිබුණු දෙපෙසි වාක්‍යයක් සනාථ වෙනවා. ඉතින් මේ වගේ පුංචි පණවිඩයක් තමයි මේ ගීතය තුලින් අපහට ගෙනහැර දක්වන්නේ. තොර මේකේ මෙලිඩිය එක ලසන්ත මහත්මයා මේ බටහිර ගීතයකින් ගත්ත මෙලඩි එකක් තමයි මේ සින්දුවට තියෙන්නේ නේද? ඔය එකට long time ago කියන ඒ බටහිර ගීතයේ මෙලඩි එක තමයි මේකට යූස් කරලා තියෙන්නේ අතරම. හරි.
හරි දැන් අපි අර දැන් පළවෙනි අපේ විද්වතුන් දෙන්න අපි කතා කරද්දී මේ මතුවුණු කාරණයක් තමයි මේ කැරෝල් සංගීතය මේ ලංකාවේ ගීත සාහිත්‍යයත් මේ පෝෂණය කළාද කියන වග. ඉතින් මේ මම මේ පියානන්ද මහත්මයාගෙන් අහන්න කැමති ඇත්තටම මේ පෝෂණය කෙරුවද? ඔබතුමාගේ මතය මොකද්ද? මෙතනදී අපි බලන්න ඕන මේක වර්ගීකරණයක් කළා. දැන් අපේ තියෙනවා මේ සම්භාජ්‍ය ගීත, සාහිත්‍යමය ගීත, බුදුගුණ ගීත, මව්ගුණ ගීත, එතකොට දෙව්ගුණ ගීත. දැන් මේවා වර්ගීකරණයක් කරනකොට මේ කැරොල් කියන ගී සම්ප්‍රදාය අයිති වෙන්නේ අපේ මේ දෙව්ගුණ ගීත. එතකොට මේ දෙව්ගුණ ගීත, නැත්නම් කැරොල් ගීත හරි බුදුගුණ ගීත හරි දැන් ඒව ඇහෙන්නේ ඇත්තටම එක කාලයකදී පමණයි. ඒ හිතන්න පොය දවසකදී ඇහෙන බුදුගුණ ගීත. අනිත් දවස්වල මේ බුදුගුණ ගීත ඇහෙන්නේ නැහැ. දැන් කැරොල් ගීත අපිට ඇහෙන්නේ නත්තල් කාලෙදී විතරයි. දැන් එක කාලෙක මට මතකයි රැල්ලක් තිබුණා මේ විරෝධාකල්ප ගීත කියලා එකක්. දැන් අද එහෙම එකක් නැහැ. එදා ඒ යුගයේ අවශ්‍යතාවය හෝ යුගයේ කවුරුන් හෝ කරපු තීරණයක් මත හෝ අදහසක් මත මේ විරෝධාකල්ප ගීත බිහි වුණා. ඒ වගේ මේ කැරොල් ගීත කියන එක බිහි වෙන්නේ එක්තරා යුගමය සහ කාලීන අවශ්‍යතාවයක් උඩ කියන්නේ නත්තල් කාලයේදී. මොකද මේ කැරොල් ගීත දැන් අනිත් අවස්ථාවලදී වාදනය වෙන්නේ නැහැ. දවස් 30 අපි රේඩියෝ එක ඇහුවත්, රූපවාහිනිය ඇහුවත්, මොක ඇහුවත් අපිට කැරොල් ගීත අහන්න ලැබෙන්නේ මේ නත්තල් උදා වීමත් සමග පමණයි. මේක හැමදාම අපිට ඇහෙන එකක් නෙමෙයි. එතකොට කැරොල් ගීත සාහිත්‍යයක් තියෙනවා. හැබැයි මේ කැරොල් ගීත සාහිත්‍ය අපේ අනෙක් ගීත සාහිත්‍යයත් එක්ක අපිට එකතු කරන්න බෑ. ඒකට හේතුව දැන් සාමාන්‍යයෙන් ගීතයක අපි කියන භාව කියන එක. ගීතයකට භාවයක් තියෙන්න ඕනේ. භාවයක් ඒ කියන්නේ යම් ගීතයක් ගේය පදමාලාවක් ගත්තාම මේ ගීතය හෝ ගේය පදමාලාවේ සංගීතය හෝ ගායනය හෝ අපිට ගැඹුරින් විශ්ලේෂණය කරන්න හරි කල්තිකාවතක් ඇති කරන්න හරි හේතුවක් තියෙන්න ඕනේ. දැන් අනිත් ගීතවලට අපිට එහෙම හේතු තියෙනවා. නමුත් කැරොල් ගීතවලට මෙතෙක් අපිට ඒ වගේ ගැඹුරින් විශ්ලේෂණය කරන්න හෝ අදහස් දක්වන්න හෝ මේවායේ අරුත් හොයන්න හෝ මේ එකක්වත් අපිට කවදාවත් කතිකාවතක් ඇති කරන්න හේතුවක් හෝ අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ නිසා කැරොල් ගීත සාහිත්‍යයක් බිහි වුණා විනා මේ කැරොල් ගීත සාහිත්‍ය අපේ අනෙක් සම්භාව්‍ය සාහිත්‍යයත් එක්ක එකතු කළේ නැහැ. ඒ නිසා මේක මගේ පෞද්ගලික අදහස කැරොල් ගීත ගීය පද වලින් හෝ එහෙම නැත්නම් සංගීතමය පැත්තෙන් හෝ මේ මොන අයුරකින්වත් අපේ ගීත සාහිත්‍ය පෝෂණය කළා දැයි කියලා මට පුංචි සැකයක් තියෙනවා. මොකද හේතුව දැන් අපේ තියෙන භාෂණය සහ ගායනය කියලා දෙකක්. භාෂණය කියන්නේ මම දැන් කතා කරනවා. ගායනය කියන්නේ අපි ගායනය කළා ලසන්ත මල්ලි ගායනා කළා රංගිකා ගායනා කළා ඒවා ගායනය. මේ මගේ තියෙන භාෂණය. ජී.එස්. මහත්තයාගේ තිබුණේ භාෂණය. අපේ අශෝකා සොහොයුරාගේ තිබුණේ භාෂණය. මේ භාෂණයේදී වැඩිපුරම අපි පාවිච්චි කරන්නේ වැඩිපුර ස්වර දෙකයි. දැන් අපි සංගීත චිත්‍රයේ මධ්‍ය සප්තකය, තාල සප්තකය සහ උච්ච සප්තකය කියලා සප්තක තුනක්. මේ සප්තක තුනෙන් අපි කතා කරන්න භාවිතා කරන්නේ පාවිච්චි කරන්නේ මධ්‍ය සප්තකයේ සාස්වරයත් රේ ස්වරයත් එහෙම නැත්නම් සී ස්වරයත් ඩී ස්වරයත් විතරයි. හැබැයි කේන්ති ගියාම ඒක උඩට යනවා. කල්හරි බලින්න ගියාම පොඩ්ඩක් උච්ච ස්වරයකට යනවා. එතකොට තමාගේ දුක ප්‍රකාශ කරන්න ගියාම පොඩ්ඩක් මන්ද්‍ර ස්වරයකට අපි යනවා. දැන් මම දේශපාලන වේදිකාව. දේශපාලන වේදිකාවේදී අපේ දේශපාලනඥයෝ සාමාන්‍ය කතා කරන ස්වරයෙන් නෙමෙයිනේ කතා කරන්නේ. ඒගොල්ලෝ කතා කරන්නේ අති උච්ච ස්වරයෙන්. මොකද ඒගොල්ලන්ට අවශ්‍යයි ඒගොල්ලන් කියන දේ
අර මයික්‍රොෆෝන් එකෙන් ඇහෙනවා. නමුත් ඒගොල්ලෝ හිතන්නේ මේක මයික්‍රොෆෝන් එකක් තියෙනවා ලවුඩ් ස්පීකර් වලින් ඇහෙනවා කියන එක හිතන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ මම කියන එක මිනිස්සුන්ට කටින් ඇහෙන්න ඕනයි කියන එක. ඒගොල්ලෝ ඔන්න ඔය ස්වර පරාසය. ඒ කියන්නේ අපි කතා කරද්දී ඇහෙන ස්වර පරාස. සාමාන්‍යයෙන් මම මේ කතා කරන්නේ අර මන්ද සප්තකේ හඬින්. අපි හැම කෙනෙක් කතා කරේ මන්ද සප්තකේ හඬින්. දී ගායනා කිරීම වෙනස් දෙයක්. දී ගායනා කිරීමේදී අපි දැන් ලසන්ත හෝ රංගිකා හෝ මේ ගීත මන්ද සප්තකය තාල සප්තකය උච්ච සප්තක මේ සප්තක හැම එකකටම යනවා. දැන් ඔය කැරොල් ගීතිකාවල මේ වෙනස අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මොකද හේතුව දැන් කැරොල් ගීත ගායනා කරන්නේ සංගීතය දැනගන්නත් පුළුවන් දැන නොගන්නත් පුළුවන්. දැන් හැම කෙනෙක්ම සංගීතය දැනගන්න ඕනයි කියලා නෑ. නමුත් සාමූහික වශයෙන් දේවස්ථානයක මේ කැරොල් ගීත ගායනා කරනකොට මට කැරොල් කියන්න බැරි වුණත් අර සමූහයත් එක්ක මට කියන්න පුළුවන්. එහෙනම් මේ තනුව ඉතාමත්ම සරල තනුවක් වෙන්නට ඕනේ. මේක මේ අලංකාර පද එතකොට මේ හාමනි මේවා හැම ඇතුළත් වුණොත් මේක හරි ගායනා කරන්න හරිම අවුලක් වෙනවා. මොකද හාමනි එකත් එක්ක සිං කරන්න බැරි කෙනෙකුට සිං කරන්න බෑ. ඒකට සිං කරද්දි මේ හාමනි එකත් එක්ක සිං කරන්න හාමනි එකක් කියන්න බැරි කෙනෙකුට හාමනි එකක් කියන්නත් බෑ. ඉතින් මේ නිසා මේ කැරොල් ගීත සම්ප්‍රදායට ගීත කලාවට මේ විචූරණය කියන්නේ අලංකාර ස්වර අලංකාර මේකක්වත් ඇතුළත් වෙලා නැහැ. ඉතින් බොහොම සරල සංගීතයක් ස්වර ස්ථාන කීපයක්. දැන් ලසන්ත මේ ගීතේ ගායනා කළේ මම ගිටාර් එකේ ෆ්‍රෙට්ස් දිහා බලාගෙන හිටියා. ඊටමල සුළු කෝඩ් සංඛ්‍යාවක් තමයි යා වාදනය කළේ. අර ලොකු මහා ලොකු කෝඩ්ස් ඒවා වාදනය කළේ නැහැ. මොකද ඒවට යන්න බෑ. කැරොල් ගීත ගායනා කරන කෙනෙකුට ඒ ස්වර ස්ථාන වලට යන්න බෑ. ඒ නිසා මේක ඉතා සරල වෙන්නට ඕනේ. අනිත් එක වචන. දැන් ගීතක භාවය කියන එක අපිට පුළුවන් වෙන්නට ඕනේ ගීතයක් අහලා මේ ගීතය නැවත අර්ථපූර්ණය කරන්නට. දැන් අපේ අනිත් සාහිත්‍යයේ අපේ අනිත් ගීත සාහිත්‍යයේ තියෙනවා දහස් ගානක් ගීත මේ නැවත කතා කරලා නැවත අර්ථපූර්ණය කරන්න පුළුවන් ගීත. උදාහරණයක් වශයෙන් මම ගත්තොත් අපි හිතමු කුමරියක පා සලම සලුනා කියන ගීතය. කුමරියක පා සලම සලුනා කියන ගීතය මම විග්‍රහ කරේ තවුසෙකුගේ අර සිල් බිඳුනා කියන අදහස. මේ මෑතක් වෙනතු. මේ ළඟදී අන්තර්ජාලය හරහා මාත් එක්ක සම්බන්ධ වුණා අපේ මේ නවසීලන්තයේ දියණියක්. එයා මාත් එක්ක ලොකු වාදයක් ඇති කරා. නෑ අංකල් මේකෙන් කියන්නේ තාපසේ එයා මගෙන් විස්තරය මම ඉතින් ඒ පළවෙනි ගීතේ විස්තරය කියලා දුන්නා. ਪਰ අන්තිමට ඒ දරුවා ඒ දියණිය මට කියනවා නෑ අංකල් මේක තරුණයෙකුගේ කුමර වමසර රැකපු තරුණයෙකුගේ තනියම ජීවත් වෙනවා කියලා හිතපු තරුණයෙකුගේ අවස්ථාව බිඳ ගැනීමක් කියලා. දැන් මට කට උත්තර නැහැ. මොකද එයා කියන එකත් ඇත්ත මම කියන එකත් හරි. මේ ගීතේ මුලින්ම අහපු දා ඉඳලා මේ ගීතේ පටිගත කිරීමේදී මැදිරියේ මම හිටියා. දැන් එදා මම හිතාගත්තේ මේ තවුසෙකුගේ සිල්බිඳුණු කතාවක් කියලා. නමුත් මේ මෑතකදී ඊට වසර ගානකට පස්සේ මේ දියණිය කිව්වයින් පස්සේ මට දැන් හිතෙනවා මේකත් හරිනේ. ඒකෝට දැන් අන්න අර අදහස. මම එකක් හිතනවා අශෝක තව එකක් හිතනවා GS තව එකක් හිතනවා ඩෙවන් තව එකක් හිතනවා නිරංජන් තව එකක් හිතනවා මේ වගේ ගීතවලට භාවයන් දෙන්න පුළුවන්. හැබැයි කැරොල් ගීතවලට එහෙම භාවයන් දෙන්න බෑ. අපිට එකිනෙකාට වෙනස් අදහස් මේ ගීතවල ප්‍රකාශ කරන්න බෑ. දැන් බලන්න රෑතලු බබලනවා මල් පිපිලා වාගේ. දැන් ඕක සරලව කියලා තියෙනවා. රෑතලු බබලනවා මල් පිපිලා ඕක එතනින් එහාට ආයි කතා කරන්න දෙයක් නැහැ. ඊළඟට සීනු හඬින් ලෝ පිබිදෙනවා. දැන් මේක මේ කතන්දරයක් කියනවා. බෙත්ලෙහෙම් පුරේ දිලඳු ගවලෙනේ. දැන් ඕක මේක කතන්දරයක් කියනවා.
මේකට වෙන කිසියම් කෙනෙකුට වෙනත් අර්ථකථනයක් දෙන්න බෑ. දැන් රෑතරු බබලනවා මල් පිපිලා වාගේ කියනකට කෙනෙකුට කියන්න බෑ නෑ නෑ. ඕක එහෙම එකක් නෙමෙයි ඕක මෙහෙම එකක් කියලා කියන්න බෑ. මොකද ඒක මේ ගීතයේ කෙලින්ම ඍජුවම කියලා තියෙනවා මේ වගන්තිය මේ වාක්‍ය. මේකට ආපහු කිසිම අර්ථකථනයක් දෙන්න බෑ. මේක විග්‍රහ කරන්නත් බෑ. විවේචනය කරන්නත් බෑ. නැවත පුනර්කථනය කරන්නත් බෑ. දැන් බෙත්ලෙහෙම් පුරේ දිලිඳු ගවලනේ යේසු උපන්නා කියන එක ආයි කාටවත් කියන්න බෑ නෑ. ඕකෙන් කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඕකෙන් කියන්නේ මෙහෙම එකක් කියලා. මොකද ඒකේ අර භාවය කියන එක මේ ගීතවල නෑ. මංගල වැරද්දක් කියන්නේ නෑ. මොකද හේතුව මේ භජන් සම්ප්‍රදායත් කැරොල් සම්ප්‍රදායත් එකට එකතු වෙලා තියෙන්නේ ඉතාමත්ම සරලව බොහෝ පිරිසකට මේ ගීත ගායනා කරන්න සහ තේරුම් ගන්න තියෙන අවශ්‍යතාවය නිසා. දැන් අපි දන්නවා දැන් බුද්ධ ආගම ගත්තොත් බුද්ධ දර්ශනය ගත්තොත් අපේ රජ පෙළපතින්ම රාජනීතියෙන්ම නෘත්‍ය ගීත වාදිතය කියන එක තහනම් කළා. ඒ නිසා බුදු ගුණ ගී කියන එක අපේ විහාරස්ථාන වලට ආවේ නැහැ. හැබැයි අර කැරොල් ගීතත් භජන් ගීතත් දැන් ඉන්දියානු සංගීතයේන භජන් ගීත රාම වේවා ක්‍රිෂ්ණ වේවා රාධා වේවා ඔය හැම ඕනම කෙනෙක් සාදා ගෑන භජන් ගීත කවුරුත් තහනම් කළේ නැහැ. ඒ වගේම කතෝලික දේවස්ථානවලත් මේක තහනම් කළේ නැහැ. ඒ නිසා අර වැඩි පිරිසකට එකට ගායනා කරන්න වැඩි පිරිසකට තේරුම් ගන්න අවශ්‍ය විදිහට මේ කැරොල් ගීත කලාව නිර්මාණය වුණා. එතකොට මේ මම කලින් කිව්වා මේව ඇහෙන්නේ එක කාලෙකදී පමණයි කියලා. හැමදාම අපිට ඇහෙන්නේ නැහැ. ඒ නිසා මේ කැරොල් ගීත පිළිබඳව මම හිතලා මේ පළවෙනි කතිකාවත මේ ඉරපාන කතිකාවත. මේකට කලින් කැරොල් ගීත පිළිබඳව කතිකාවතක් ඇති කරා නම් එහෙම කරේ සුනිල් ආරියරත්නයන් මහාචාර්ය කැරොල් පසම් කන්තාරු කියන එතුමාගේ ග්‍රන්ථයෙන් පොඩි කතිකාවතක් ඇති කරා. හැබැයි ඒක මහා දිගට ගිහිල්ලා අපේ විද්වත් සභාවල මේව ගැන කතා කරන්න තරම් කවුරුත් මේව එළියට ගත්තේ නැහැ. ඉතින් අපේ කතෝලික ජනතාවගේ කතෝලික මිත්‍රවරුන්ගේ අපේ සාහිත්‍යයේ තියෙන අවස්ථාව. මොකද අර මං කියවනේ කාලයකට ඇහෙනවා කියලා. දැන් එදා ගැවුණු විරෝධාකල්ප ගී අදකෝ අද නැහැ. අද ඒවා ඉවත් වෙලා ගිහින්. ඒවා රණවිරුවී. අදකෝ ඒවා කාලෙදි ඉවත් වෙලා ගියා. නමුත් කැරොල් ගීත අපිට හැම අවුරුද්දෙම නොවැම්බර් මාසයෙන් ආරම්භ වෙලා දෙසැම්බර් මාසයේ වෙනකොට මේ කැරොල් ගීත ඇහෙනවා. ඒ නරකද ඕක මුළු අවුරුද්දම ඇහෙන සැලැස්සුව. ඔක මුළු අවුරුද්දම අපිට ඇහෙන සැලැස්සුවෝතින් දැන් බුදුගුණ ගීත හැම ඕයකටම ඇහෙනවනේ අපිට. මේ කැරොල් ගීතත් යම්කිසි විදියකින් යපලපෑමක් කළා අපේ කතෝලික සභාවෙන් හෝ නැත්නම් කතෝලික බැතිමතුන් හෝ යම්කිසි ආයාචනයක් ඉල්ලීමක් කළා. අපේ පූජාවන් තියෙන වෙලාවට රූපවාහිනියෙන් වේවා ගුවන්විදුලියෙන් වේවා මේ ගීත ප්‍රචාරය කරා. ඉතින් එහෙම දෙයක් තාම සිද්ධ වෙලා නැහැ. ඒ නිසා කැරොල් ගීත වලින් අපේ සාහිත්‍යයේ පෝෂණයට තියෙන බලපෑම ඉතාමත්ම අඩුයි. අනිත් කාරණය දැන් ගුවන්විදුලියේ එදා නිර්මාණය වෙච්ච ගීත මේ හැම ගීතයක්ම නිර්මාණය වෙනකොට ගුවන්විදුලියේ හිටපු මහ පුටුවල හිටියේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය හදාරපු අය. දැන් ලයනල් ඉදිරිසිංහයන්, ඩන්සන් ද සිල්වා, සෝමදාස ඇල්විටිකල මේ කට්ටිය ඔක්කොම මේ උත්තර ಭಾರತೀಯ සංගීතය හදාරා උත්තර ಭಾರತೀය සංගීතයේ පළපදියම් වෙච්චි මේක තමයි සංගීතය කියලා ලෝකෙට මේ ලංකාවට ඒට්ටු ගන්නන්න උත්සාහ කරපු කට්ටිය තමයි මේ කට්ටිය. මට මතකයි වික්‍රත්නායකයන් කීබෝඩ් එකක් අරගෙන යාගේ ගීතයකට ගුවන්විදුලියට එනකොට ඒ කීබෝඩ් එක ගන්න දුන්නේ නැහැ ගුවන්විදුලිය ඇතුළට. මොකද ඒක බටහිර වාද්‍ය භාණ්ඩයක්. ඒක ගන්න බෑ ගුවන්විදුලියට. අන්තිමට මේකෙන් වාදනය කරන්නේ මොකද්ද මොන ස්වරද වාදනය කරන්න කියලා පෙන්නලා තමයි මේ කීබෝඩ් එක ගුවන්විදුලි සංස්ථාව ඇතුළට ගන්න අවස්ථාව දුන්නේ. ඔන්න ඔය පසුබිමකයි අපේ එදා ගුවන්විදුලියේ පාලකවරු හිටියේ. ඉතින් මේ පාලක පන්තියත් එක්ක මේ කැරොල් ගීත සාහිත්‍ය කියන එක වර්ධනය කරනවා කියන එක මහා බොරු කතන්දරයක්. මේක කරන්න බෑ. ඒකට මුල් වෙන්න ඕනේ ඇත්තටම කතෝලික බැතිමතුන්. මුල් වෙලා ලංකාවේ කතෝලික බැතිමතුන් මුල් වෙලා ඉල්ලීමක් කළා. අපේ ඉර්ධ පූජාවක් තියෙනවා.
දැන් ඊට මේ වෙලාවේ අපේ දේවස්ථානයේ පූජාවන් තියෙනවා 10ට කියමු. 10ට මුල් ලංකාවේම දේවස්ථානවල පූජාවන් තියෙනවා. හරි. මේ පූජාවන් තියෙන වෙලාවට අපේ ගීත වාදනය කරන්න. එතකොට අන්න කතිකාවතක් හැදෙයි කැරොල් ගීත සාහිත්‍යයක් පිළිබඳව. එහෙම නැතුව මේ කැරොල් ගීත සාහිත්‍ය දැන් ඇති වෙලා තියෙන්නේ එක්තරා කාලයකදී පමණයි. අනිත් එක දැන් ගීත සාහිත්‍යයේ අපේ පෝෂණයක් ලැබුණාද කියන එකෙන් මට දෙන්න පුළුවන් උත්තර කීපයක් තියෙනවා. එකක් රුක්මනී දේවි සහ ලතා වල්පොල. රුක්මනී දේවි කියන රංගන ශිල්පිනිය, ගායන ශිල්පිනිය සහ ලතා වල්පොල කියන ගායන ශිල්පිනිය අපේ සංගීතයට දායක වෙන්නේ, සම්බන්ධ වෙන්නේ පල්ලියේ ගීතිකා ගායනා කරාට පස්සේ. අන්න පෝෂණය වෙච්ච අවස්ථාව. එතකොට සුනිල් සාන්තයන්ගේ ගීතවල තියෙන්නේ සම්පූර්ණ මේ පල්ලියේ ගීතිකාවල ආభాෂය. ඒ කියන්නේ ඊටාත්ම සරලයි, තනුව සරලයි, අලංකාර පද නැහැ, ස්වර අලංකාර නැහැ, බොහොම කෙලින්ම වචන ටික කියලා දැම්ම, අදහසක් කියලා දැම්ම ගීතයක් අවසන් කළා. සුනිල් සාන්තයන්ගේ ගීත මම හිතනවා ඔබ හැම කෙනෙක්ම අහලා තියෙනවා. ඉතින් ඒ සුනිල් සාන්තයට ආభాෂය ආවේ පල්ලියේ දේවස්ථානවලින්. එයාගේ ගීතවල ආభాෂය තියෙන්නේ දේවස්ථානවල ආభాෂය. සුනිල් සාන්තයන්, වින්සන් ද පෝල් පීරිස්, එතකොට රුක්මනී දේවි, ලතා වල්පොල මේ ආදීන් තමයි අපිට මේ දේවස්ථානවල ගීතිකාවලින් අපිට ලැබුණු පෝෂණය. මම එක ගීතයක් සඳහන් කරනවා. එම්.කේ. රොක්සාමි සංගීතවත් කරපු වික්ටර් රත්නායකයන් සහ සුජාත අත්තනායක ගායනා කරන මේ ගීතයේ රචකයා මගේ මතකයට එන්නේ නැහැ. මගේ මතකයේ තියෙනවා එළියට එන්නේ නැහැ. දෙවියන් ඔබ කරේ චිත්‍රපටි ආදර පූජාසනය කියන ගීතය. මේ ආදර පූජාසනය කියන ගීතය අහන්න. මේ ගීතයේ තියෙනවා මේ ගීතයේ ආරම්භයේදී සහ අන්තර්කාලවලදී සහ හැම වෙලෙම අර දේවස්ථානවල ගායන, දේවස්ථානවල වැයෙන ස්වර වලින් අරගත්ත මේ ආකාරයෙන් කියවෙන අවස්ථා කීපයක්. අන්න ලැබිච්ච අවස්ථාව ලංකාවේ සිනමා සංගීතයට මේ දේවස්ථාන ගීතවල ආభాෂය ලැබිච්ච අවස්ථාවක්. ඔන්න ඔහොම තමයි ටිකෙන් ටික මේක අපිට ආවේ. ඉතින් හොඳම දේ තමයි මම අර කිව්ව විදිහට කතිකාවතක් ඇති කරන්න ඕනේ මේ කැරොල් ගීත සාහිත්‍ය පිළිබඳව. තවමත් එහෙම දෙයක් ලංකාවේ සිද්ධ වෙලා නැහැ. ඉතින් කවුරු හරි කෙනෙක් මුල් වෙලා ලංකාවේ හෝ වේවා වෙනත් රටක හෝ වේවා මේ කැරොල් ගීත සාහිත්‍ය පිළිබඳව සංවාදයක්, කතිකාවතක් ඇති කරන්න පුළුවන් නම් මම හිතන්නේ කොහොමද මේක උනේ කියන එක, කොහොමද මේක අපි ඉදිරියට කරගෙන යන්නේ කියන එක අපිට හොයාගන්න පුළුවනි. හරි. දැන් ඒ වගේම මේ විශේෂයෙන්ම මේ දෙසැම්බර් මාසේ අපේ කනට ගොඩක් ඇහෙන කැරොල් ගීත තියෙනවා. ඉතින් ඊට අමතරව සමහර ගීත තියෙනවා මේ සැඟවිච්ච ගීත, සමහරවිට වෙනත් භාෂාවලින් ගැයෙන මේ කැරොල් ගීත. ඉතින් අපි ඒ වගේ ගීතයකට, අපි කැරොල් ගීතයකට අපි යොමු වෙමු. අපේ රුවන් මහතා තමයි මේ ගීතය ගායනා කරන්නේ. ආයිබුවන් මේ ප්‍රථම වතාවට ඉරපාන් වැඩසටහන සමග සම්බන්ධ වෙන්නේ. මේ ඊට පෙර මට සමාවෙන්න රිද්ම වලට යන්න ඉස්සර වෙලා මේ අපි මේ වෙලාවේ තරම් කතා කරපු සමහරක් වචන කතෝලිකයන්යි කියන අය කොවිත දන්නවා. කතෝලික නොවන අය මේ භාෂාව මේ වචනවල තේරුම හරියට දන්නේ නැහැ කියලායි මට නම් හිතෙන්නේ. මට හම්බුණා ලිපියක් ආකයිව්ස් වලින්, ඩේලි නිවුස් ආකයිව්ස් වලින් ලංකාවේ 2007 මගේ මිත්‍රෙක් හොයලා දුන්න එක. 2007 විශ්‍රාමික මහාධිකරණ විනිසුවරයෙක් W.T.A. ෆර්නෑන්ඩෝ කියලා එයාගේ පොතක තිබුණා මේ හොඳ නිර්වචන ටිකක්. පළමුවෙන්ම මම ගන්නම් මේ ක්‍රිස්මස් කියන වචනේ හැදෙන්නේ කොහොමද? ක්‍රිස්මස් මේ කමක් නැහැ නේද මම ගීත වලට යන්න ඉස්සෙල්ලා මේක කිව්වද? ඔව් කමන්නේ. ක්‍රිස්මස් ක්‍රිස්ට් කියන එක දන්නවනේ ක්‍රිස්තුස් වහන්සේ. මස් අපි දේව මෙහෙයකට කියන්නේ හෝලි මෑස් කියලා. දැන් ওই වචන දෙක මේ හරවපුවම දෙපැත්තට මෑස්
and Christ. ඒකයි වෙන්නේ. එතකොට මේ නිර්වචනයේ හැටියට එතුමාගේ ආටිකල් එකේ තිබුණේ ලිපියේ තිබුණේ ක්‍රිස්තුස් දිනයේ දේව මෙහෙය කියන එක. ඒකට තමයි ක්‍රිස්මස් කියන්නේ. ක්‍රිස්තුස් දිනයේ දේව මෙහෙය. ඒක තමයි ක්‍රිස්මස්. ඒ නිසා බොහොම ලේසියට හැම එක්කෙනාම ක්‍රිස්මස් කියන එක යනවා. ඒක තමයි ඉරපානක් අපිට ලැබුණ ක්‍රිස්මස් කියන එක. තවත් ඉරපානක් ගෙන් මම ලෑස්ති සූදානම් වෙනවා මේ නත්තල කියන එක කොහොමද ඇති? නත්තල කියන එකට ලංකාවේ සිංහල භාෂාව වචනයක් නෙවෙයි ඒක. ස්පාඤ්ඤ භාෂාවෙන් ස්පැනිෂ් වලින් කිතුතුමන්ගේ උත්පත්තිය පැහැදිලි කරේ නැවිඩෑඩ් කියන වචනේ. නැවිඩෑඩ් කියපුවාම ඒක තමයි ක්‍රිස්තු උපත කියන්නේ. ඒ ඒගොල්ලන්ගේ භාෂාව. ඉතාලි භාෂාවෙන් ක්‍රිස්තු උපත ගැන කිව්වේ නතාලේ. නතාලේ කියලා. ඒක ඒගොල්ලන්ගේ භාෂාව. ඒ අතර ප්‍රංශ භාෂාවෙන් නොයල් කියන වචනේ තමයි ක්‍රිස්තු උපත ගැන සඳහන් කරලා තියෙන්නේ. මට හිතෙනවා මේ අපිට සිංහල භාෂාවෙන් නත්තල් කියන කාවේ ඉතාලි භාෂාවේ තියෙන නතාලේ කියලා. මොකද ඉතාලි භාෂාව කියන්නේ මේ රෝමේ තියෙන. ඉතාලිය රෝමේ. ඉතින් ආගමේ කතෝලික ආගමේ මූල ස්ථානය රෝමේ. නිසා ඒකෙන් ආපු වචනයක් හැටියට තමයි නත්තල් කියන කාවේ. මට හිතෙනවා. ඊළඟට තවත් වචනයකට අපි එනවා මේ කැරොල්. එතුමාගේ ලිපියේ තිබුණ මේ කැරොල් කියලා කියන්නේ සුද්ධ බයිබලයේ තියෙනවා දේවදූත සමූහය ආසේ සිට දෙවිතුමන් ඉපදුණු තැනට ගී කියමින් හා නටමින් පැමිණියා කියලා. ගී කියමින් නටමින් පැමිණියා. ඒතර කැරොල් කියන වචනේ අර්ථකථනය කරලා තියෙන්නේ නිරුක්ත කරලා තියෙන්නේ dancing song. dancing song. ඒක තමයි ඉංග්‍රීසි තේරුම. ඒතර කවුරු හරි වටේට නටමින් ගී ගායනා කරනවා නම් ඒකට අපි කැරොල් කියලා කියන්න පුළුවන් කියන බය මට නම් හැඟීමක් ආවා. මේක පළමුවෙන්ම කරලා තියෙන්නේ මේ 5 වෙනි සියවසේදී රෝමේ හිටපු පැවිදිවරුන් කීප දෙනෙක් නත්තල් ගසක් වටා රවුමට ගීත ගායනා කරමින් නට දර්ශනවල. ඒක කරේ පැවිද්දන් විතරයි 5 වෙනි සියවසේ. එතකොට ඒකට තමයි කැරොල් කිව්වේ. වටේ. ඒක තාමත් අර ජී.එස්. මහත්මයා කිව්වාගේ ඒ සිරිත තාමත් ස්වීඩනයේ වෙනවා. හැම නත්තල් උත්සවයකදීම නත්තල් ගහක් වටා ස්වීඩනයේ ජනතාව රවුම් ගහලා ඉන්නවා. ඒකට තමයි මේ කැරොල් කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ එතනින්. කවදා ඇති වුණාද කියලා නම් දන්නේ නැහැ. මට ඒක ලිපි කියලා නැහැ. නමුත් ඒක තමයි ඩාන්සින් සෝං කියන එක තමයි කැරොල් කියන වචනේ මේගොල්ලෝ භාවිතා කරලා තියෙන්නේ. ඒක මොන භාෂාවේද කියන එක මට හැඟීමක් නැහැ. ඒක තමයි. මං හිතුවේ මේවා ගැන පොඩක් අපි කිව්ව මේ දැන් අපිට කියුණා නත්තල කියන්නේ ක්‍රිස්මස් කියනවා නත්තල කියනවා කැරොල් කියනවා මේ වචන අපි නිකම කියුණා. කියවෙනවා. ඒක භාවිතය නිසා. ඒ වල මුල උත්පත්තිය කොහොමද කියන එකයි මම මේ කීවේ වලට. දැන් ඔය කැරොල් ගායනය මුලින්ම සිද්ධ වුණේ වෙලාවේ මම හිතන්නේ ඉතාලි භාෂාවෙන් හොඳ ගීතයක් තිබුණා. තාමත් ඒ ගීතය දේවස්ථානවල ගායනා කරන මම හිතන්නේ දිලන්තරත් මතක ඇති වෙන්නප්පේ කටුනේරි දේවස්ථානවල මේ වගේ අංකල් රොබර්ට් අංකල් එහෙම මේ ඔය ගීත අපිට පුරුදු කරනවා මුලින් ඇවිල්ලා. ඒ ගීතය තමයි ආදෙස්තේ ෆිදෙලෙස්. ආදෙස්තේ ෆිදෙලෙස් ඒක ලතින් භාෂාවේ නත්තලට කියන ගායනය. මට විනාඩියක් දුන්නොත් මට පුළුවන් ඒක අපිට මේ ඔව් ගායනා කරලා පෙන්නන්න අපි ආසයි. ඒක තමයි පළමුවෙනිම නත්තල් ගීතය හැටියට ඉතාලි භාෂාවෙන් කියවුනේ.
ප්‍රමාද දෝෂයක් වෙන්න යන්නේ. සමාවෙන්න ඒක වාදනය වෙන්නේ නැහැ. මට මතක අපි දේවස්ථානවල අපි ගායනා කළා පොඩි කාලේ. අපිට සිංහල භාෂාවෙන් කළු ලෑලි වල ලියලා වේලාසනින් ගායනා කරන ඉස්සරහ අපිට තියලා දැන් මගේ පියා අංකල් රොබර්ට් ඔයගොල්ලෝ ඔක්කොම ඇවිල්ලා වයලින් ගහලා ඒක අපි පුරුදු කරා. මට තාමත් ඒ ගීතේ මතකයි. Adeste fideles letri triumphantes venite venite in Bethlehem natum videte regem angelorum venite adoremus venite adoremus venite adoremus dominum. ඒක තමයි මුල් පේලි 4 එක තිබුණේ. ඔබලා දකින්න ඇති මේ ගායනය වෙන්නට ඕනේ යුරෝපීය භාෂාවෙන් යුරෝපීය මිනිස්සු ගායනා කරන හැටි විදිහට තමයි අපි අර කන්තාරු කියන වචනේ පාවිච්චි කරා මේ පියානන්ද මහත්මයාගේ මේ දේශනයේදී ඒ කන්තාරු කණ්ඩායම් ගායනයට පුරුදු කරේ අපිව ඒ යුරෝපීය හඬින්ම ඒවා ගායනා කළ යුතුයි කියලා. ඕක වෙනස් කරේ ගරු මාර්ෂලින් ත්‍යාගොඩි පියතුමා. දැන් පෘතුගීසි කාර්යයෙන් කතෝලික ආගම ආවට පස්සේ ලංකාවේ මුහුදුබඩ කරේ සම්පූර්ණ කතෝලික ආගම පැවැදුනට පස්සේ ලන්දේසින්ගේ පැමිණීමෙන් පසු ඒවා ඒ කතෝලිකයන්ට හිරිහැර සිද්ධ වුණා. මේක දැකලා තමයි අර කවුද මේ ජී.එස්. මහත්මයා කිව්වාගේ ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමයි ජෝසප් වාස් පියතුමයි ආවේ ලංකාවට. ඇවිත් මේ සිංහල ඉගෙනගෙන ඒගොල්ලෝ මිනිස්සුන්ට මේවල තේරුම කියා දෙන්න පටන් ගත්තා. මොකද 1940 වගේ වෙනකම්ම දේවස්ථානවල ගායනා කරන්න අවසර දීලා තිබුණේ ලතින් භාෂාවේ ගීත පමණයි. සහ ඉංග්‍රීසි භාෂාව. දේව මෙහෙවල් පැවැත්වෙත් ලතින් භාෂාවෙන්. සුද්ධෝතම පියතුමා සුද්ධෝතම පාපවහන්සේ කියන එයා තමයි මූලිකයා. එයා අවසරයක් දුන්නා සෑම ජාතියකටම තමාගේ මදර් ටං භාෂාවෙන් තමාගේ භාෂාවෙන් දේව මෙහෙවල් පවත්වන්න කියලා. අන්න උතනදී තමයි ජී.එස්. මහත්මයා කියපු වගේ අති පූජනීය එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමන් එතෙන්ට ආවේ. එතුමා සිංහල සාහිත්‍ය උගත් බොහොම ලොකු පඬිවරයෙක්. එතුමා ගෙනල්ලා එතුමාත් අර තාලවලට වචන දැම්මා. ඒක අරගෙන ගියා. ඔය අතර තමයි අපේ වාසනාවට 1902 දී පවන මේ දංකොටුවේ අපේ අර්ගල පැත්තේ මේ ඉපදුනේ මේ ගරු මාර්ෂලින් ජයගොඩ පියතුමා. රංගි කිව්වාගේ ඒක අපි කියන්නේ පන්සලේ පියතුමා කියලා. මේක වෙන්න හේතුව එතුමාගේ දෙමව්පියන් එක්කෙනෙක් බෞද්ධ අනිත් එක්කෙනා කතෝලික. ඒ නිසා ඒ දෙපැත්තෙම මේ එතුමාට තිබුණා පුරුවක් පොඩි කාලේ පන්සලටත් යනවා පොඩි කාලේ පල්ලියටත් යනවා. ඒකටයි පන්සලේ පියතුමා කියන වචනේ වෙනන්නේ. උන්වහන්සේ ඇවිල්ලා මටත් අවස්ථාවක් ලැබුණා පොඩි කාලේ අර කවුද අශෝක මහත්මයා කිව්වා වගේ ඒ පළාතේ තිබුණු හැම පල්ලියකටම උන්වහන්සේ ගිහිල්ලා මේ ඉගෙනුවා. සිංහලෙන් සිංහල හඬින් සිංහල පිළිවෙලට කොහොමද ගායනා කරන්න කියලා. ඕක වෙන්නට පෙර 1730 දී
තමයි මේ ලන්දේසින් ලංකාවට ඇවිල්ලා ඒ කතෝලිකයන්ගේ තිබුණු ගුගත් දේවල් නැති කරලා මේ පියතුමන්ලා දෙන්නගේ මාර්ගයෙන් ඒවා සුපරීක්ෂාකාරීව ආරක්ෂා කරගත්තා. ඔය හතරේදී තමයි ජාකෝමේ ගොන්සාල්විස් පියතුමා පළමුවෙනි නත්තල් ගීතය තුමාගේ භාෂාවෙන් හැදුවේ. ඒ හැදපු ගීතයට තමයි කියන්නේ දෙවිඳු උපන්නේය සතුනි දෙවිඳු උපන්නේය. ඒ මගේ මොකක් හරි තාක්ෂණික දෝෂයකින් මේක නවතිලා තියෙන්නේ. බලන්න. දෙවිඳුන් උපන්නේ සතුනි දෙවිඳුන් උපන්නේ ඕහෝ දෙවිඳුන් උපන්නේ සතුනි දෙවිඳුන් උපන්නේ දේව සරුව නායක වන දිලිඳු එමනු වෙස් ගනිමින නිරිඳු වෙසින් කුල සසොබන බිලිඳු වෙසින් බිහි විඩවෙන දෙරනේ තුන යහනේ සුර රජුනේ කිම සයනේ. අපි එදා දවසක් කතා වුණ හැටියට මේ සංගීතය ජාකෝමේ ගොන්සාල්විස් පියතුමාට තනු නිර්මාණය වුණේ මම හිතන්නේ නාටගම් සම්ප්‍රදායෙන්. මම හිතන්නේ ප්‍රියාට මොන හරි කියන්න තියෙන ඇයි එදා එතුමා නාටගම් සම්ප්‍රදායෙන් මේ ගීත අපිට හැදුනේ කියලා. ප්‍රියා නාටකම් සම්ප්‍රදාය මේ වෙනකොට දැන් ඔය අපේ රටේ දැන් අපේ ඉතිහාසයේ අපේ ප්‍රාග් ඉතිහාසයේ තිබුණනේ මේ දැන් විජයාචරණයේ ඉඳලා අපේ තිබුණා මේ විජය කුමාරයා කුවේණියගේ මාමණ්ඩියලව මරන්න අර ඒගොල්ලෝ ඇහුවනේ මොකක්ද අර හැල සද්දේ කියලා. කියන්නේ තූර්ය වාදන ශබ්ද මේ ඔක්කොම ඇහුණා. පාරකෝල් මේ මගේ මාමණ්ඩියලා මේ පොඩි උත්සවයක් පවත්වනවා කියලා. ඊපස්සේ මේ උත්සවය හොයාගෙන ගිහින් තමයි විජය කුමාරයා සහ පිටිස්සාර මාමණ්ඩියලව ඝාතනය කළේ. ඒතකොට මේ ප්‍රාග් ඉතිහාසයේ තිබුණු මේ සංගීතය අපිට කියන්න බෑ අපේ ලංකාවේ සංගීතයක් තිබුණේ නෑ කියලා. හැබැයි ඒ කියන්නේ මේ ලිඛිත සංගීතයක් හෝ ස්වර ප්‍රස්ථාරගත කරන්න පුළුවන් හෝ නොටේෂන් එක ලියන්න පුළුවන් සංගීතයක් අපිට තිබුණේ නෑ. එහෙම ලියන්න පුළුවන් කමකුත් එදා තිබුණේ නෑ. හැබැයි ඔය බලිවාලා කියන පාසියානු ජාතික නාට්‍ය කණ්ඩායම ලංකාවට ආවා. 1800 ගණන් වල ලංකාවට ඇවිල්ලා ඒගොල්ලෝ මේ නාට්‍ය සම්ප්‍රදාය බිහි කළා අපේ රටේ. ඒ එක්කම මේ සම්ප්‍රදාය හුරු කරගනිමින් අපේ ජොනසිල්ල මහත්තයලා එවැනි අය නාටකම් ඒ අයගෙන් ඇසුර ලබාගෙන නාටකම් විතර නිර්මාණය කළා. හැබැයි මේ හැම එකක්ම උත්තර භාරතීය රාගධාරී සංගීතයේ පුරුක්. අපිට කියන්න බෑ නාටකම් සංගීතය කියලා වෙනත් සංගීතයක් වෙනත් උත්තර භාරතීය මහා සම්ප්‍රදායේ සංගීතයට වඩා වෙනස් සංගීතයක් බිහි වුණා කියලා අපිට කියන්න බෑ. මේ උත්තර භාරතීය රාගධාරී සංගීතයේම ආభాෂය අරගෙන නාටකම් ගීත නිර්මාණය කළා. දැන් ඒවා ඉතාමත් ජනප්‍රිය වුණා. මොකද හේතුව මේ නාටකම් කියන එක එතකොට ශ්‍රී ලංකාවට අලුත් දෙයක්. පිරිසකට එක්කලා බලන්න පුළුවන්. එක තැන බලන්න පුළුවන්. වේදිකාවේ නරඹන්න පුළුවන්. නාටකම් ගීත ඉතාමත් ජනප්‍රිය වුණා. එතකොට දැන් මම එදා නිර්මාණ කරුවෙක් වුණා. මම හිතනවා හරි. මගේ ගීතයක් ජනප්‍රිය කරවන්න නම් මට මේ නාටකම් ගීත ඇසුරෙන් නිර්මාණයක් කරන්නට ඕනේ. එහෙම හිතලා මම නාටකම් ගීතයක් ඇසුරෙන් නිර්මාණයක් කරනවා. උදාහරණයක් වශයෙන් වික්‍රත්නායකයන් භාගේශ්වරී කියන රාගය ආධාර කරගෙන පෝපලු වනපෙත කියන ගීතය නිර්මාණය කළා. හැබැයි කේඩීකේ ධර්මවර්ධනයන් මේ වචන ටික දුන්නාම වික්‍රත්නායකයන්ට වික්‍රත්නායකයන් කවදාවත් හිතුවේ නෑ මම භාගේශ්‍රී කියන රාගයෙන්ම මේ ගීත නිර්මාණය කරනවා කියලා. හැබැයි සර්පිනාව අරගෙන මේක ස්වර ටික වාදනය කරද්දී වික්‍රත්නායකයන්ගේ ඔළුවට ආවේ භාගේශ්‍රී කියන රාගය. මේ රාගය ඔස්සේ එතුමා පෝපලු වනපෙත කියන ගීතය නිර්මාණය කළා. මේ ගීතයට අන්තර්ගත වෙනවා ස්වර ගායනය සහ ස්වර සමග තබ්ලා සංවාද. මේක අලුත් අත්දැකීමක් වුණා අපේ රසික පරපුරට. මේ පසුපස්සේ යමින් කී දෙනෙක්
මේ හෝපළු වනපෙත හා සම්බන්ධ ගීත නිර්මාණය කළාද? දැන් මගේ ගීතයක් නිසා කියනවා නෙමෙයි බෝමළුවේ ගීතය. බෝමළුවේ ගීතය තමයි පළමුවෙන්ම සාමණේර නමක් වෙනුවෙන් නිර්මාණය වෙච්ච මුල්ම ගීතය. මේ ගීතය ඉතාමත් ජනප්‍රිය වුණා. එතකොට මේ බෝමළුවේ ගීතය හරි දැන් මේක ජනප්‍රිය වුණා. එහෙමනම් අපිත් දැම්ම බෝමළුවේ කියන ගීතය හා සමාන ගීතයක් හදන්න ඕනේ. එහෙම කියලා ගීත ගණනාවක් මේ පසු කාලිනව බිහි වුණා. හැබැයි දැන් ඔය වගේ දැන් අපි හිතුවොත් මෙන්න මේ විදිහට දැන් නාටකම් ගීත ජනප්‍රිය වෙච්ච කාලේ ඉතාමත් නාටකම් සහ නෘත්‍ය ගීත ඉතාමත් ජනප්‍රියයි. මිනිස්සු කියන්නෙත් මිනිස්සු අහන්නෙත් රොද බැඳගන්නෙත් එක්වෙන්නෙත් මේ නාටකම් සහ නෘත්‍ය ගීත හරහා. එහෙමනම් ජනතාව අතරට යන්න පුළුවන් හොඳම මාර්ගය තමයි මේ නාටකම් ගී සම්ප්‍රදාය. ඒ නිසා තමයි අර රුවන් කිව්වා වගේ ඔය ගීතවලටත් මේ නාටකම් සම්ප්‍රදාය එකතු වුණේ. මම මේක කරලා ග්‍රැමෆෝන් ගීතත් ඉස්සරලා ඔව් මේ කැරොල් ගායනය කරන වෙලාවේ ඒගොල්ලෝ කරපු එක අර්ථකථනයක් තමයි කැරොල් ගායනයක් වෙන්න නම් ඒක ජනතාව අතර ජනප්‍රිය විය යුතුමයි. ජනතාව අතර ජනප්‍රිය වෙන්නේ නැත්නම් ඒක කැරොල් ගායනයක් නෙවෙයි. එහෙම රීතියක් ඇවිල්ලා තිබුණා ඒ ලිපියේ තිබුණා ඒක. දැන් එතකොට දැන් පියා කිව්වා වගේ ඒ කාලේ තිබුණු කාලීනව නැගී ආපු ක්‍රමයක් නිසා මේ නාටකම් සංගීතයට ගියා. දැන් ඊට පස්සේ ගරු මාර්සින් ජයගුරු පියතුමා ඇවිල්ලා අපි මේක දේශීය කරමු කියලා. ඔය අතරේදී තමයි අර නීතිය ආවේ පාපවහන්සේගෙන් මේ දැන් ඔයගලගේ දේශීය හුරුවට ආගමේ කටයුතු කරගෙන යන්න කියලා. මේක හොඳ රුකුලක් වුණා. උන්වහන්සේගේ බොහොම සිව්මැලි ලස්සන ගීත වචන තනුත් දාලා උන්වහන්සේ ශාන්තිනිකේතනෙන් සංගීතය පිළිබඳ හැදෑරු කෙනෙක්. ඒ නිසා උන්වහන්සේට ඒ හැකියාව තිබුණා. අරගෙන දැන් බලන්න අපි හැමතිස්සෙම කියනවානේ ලස්සනට රෑතරු බබලනවා සිහිල් ඒ වගේ ගීත කොච්චර තියෙනවද? ඒ අනිත් එක එතුමා රේඛාව චිත්‍රපටයේ අධ්‍යක්ෂක හැටියටත් සංගීත අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කරා. කොහොම වුණත් රේඛාවේ ගේපද රචකයා. ගේපද රචකයා sorry. ඔව් දැන් බොහොම දැන් බලන්න එතන දිරුවන් දැන් බලන්න දැන් එතුමාගේ ජයගුරු පියතුමාගේ සරල වචන යෙදීම බලන්න වෙසක් කුළු අතු අග ඉඳ නටන විලාසේ ඉරෙත් හඳෙත් විඳ රංගන විලාසේ ආයෙක හොයන්න දෙයක් නැහැ. මේ ගීතයේ කියන්න ඕන ටික කියලා තියෙනවා. එතුමාගේ සරල වාග් භාවිතය වචන භාවිතය තමයි මේ අපේ ඉතාම ආගේ කරන්න පුළුවන්. මේ මම කොහොම වුණත් ඔය මේ එතුමා අවුරුදු 98ක් ජීවත් වුණා. එතුමාගේ මේ විශේෂ කැරොල් ගායන වල තියෙන හොඳම කැරොල් ගායන හැටියට මම දකින්නේ එතුමා අන්තිම වතාවට ලියපු කැරොල් ගායනය. මගේ නත්තල දුගියා බත් කනදාය මගේ නත්තල වැරහැලි නැති වුණදාය මගේ නත්තල ඔබේ දුක නැති වුණදාය මගේ නත්තල පව පල්ලි ගියදාය. පවුම්කාර මිනිසුන් පල්ලියට යන දවස තමයි එතුමාගේ නත්තල. බොහොම අර්ථවත් පිළිවෙලට උන්වහන්සේ ඒක කියලා තියෙනවා. උන්වහන්සේ වචන දුන්නා විතරයි මේක වචන වලට තනුව දාලා තිබෙන ධර්මරත්න සහෝදර වෙන්න ඕනේ මං හිතන්නේ. ඒ වගේ එකක් තිබුණේ මම එකපාරක් දැක්කේ. මම තාත් උත්සාහයක් කරලා බලන්නම් අර පළවෙනි නත්තල් ගීතය සිංහල ගීතය බලන්න බලන්න. දෙවිදු උපන්නේය සතුනි දෙවිදු උපන්නේය දෙවිදු උපන්නේය සතුනි දෙවිදු උපන්නේය exotic plant force. ඒ වගේ ගායනක් තමයි තිබුණේ. මේ
මම හිතන්නේ මම මේ එහෙම මෙහෙන් ඔබලා කියපු හැම දෙනාගේම දේවල් වලින් පොඩ අරගෙන මේ පොඩි උපාංග පිළියට මේ කතාවක් කෙරුවේ. මම හිතනවා ඒක සාර්ථක වෙන්න ඇති කියලා. බොහොම ස්තුතියි. හොඳයි දෙවනු ඔව් මේ පොඩ්ඩක් මම බාධා කරන්න වෙනවා චුට්ටක් කමක් නැද්ද? කමන්නේ. ප්‍රියානන්ද මහතාගේ කතාවේ පොඩි කොටසක් ගැන කතා කරන්න. දැන් ඔය මේ ගීතිකා ගායනාව එහෙම නැත්නම් ඔය කන්තාරු කණ්ඩායම් වලින් බිහිවුණ ප්‍රබල ගායක ගායිකාව රසක් ශ්‍රී ලංකාවේ බිහි වුණා. සීමිත ස්වර පද්ධතියක් තුල වුණත් ඔවුන්ගේ දක්ෂතා එළියට දැක්වීම ගැන ඉතින් අපිට සතුටු වෙන්න පුළුවන්. ඒක එතනදී සඳහන් වුණා. මේ අයිවෝ ඩෙනිස් කියන ගායකයාත් අපිට එයා ඒ කරපු ගායක ලැයිස්තුවට ඇතුළත් වෙනවා නම් ඉතාම හොඳයි. ඔහු කුබුදුවේ හිටපු පිය නමක් වාගේ කටයුතු කරපු අයිවෝ ඩෙනිස් මහතා. ඉතින් ප්‍රියානන්ද මහතා හොඳ අදහසක් ගන්නවා. වසර පුරාම මේ කැරොල් ගීත ගායනා කරනවා නම් මේක අපේ සාහිත්‍යයට හුඟක් එකතු වෙන්න පුළුවන් කියන කතාව. හැබැයි ප්‍රියානන්ද මහතා පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතන. මේ කතෝලික සභාව විසින් එහෙම නැත්නම් ක්‍රිස්තියානි සභාව විසින් මේ වසර බෙදලා තියෙනවා එක් යුගයන්ට. ක්‍රිස්තු උපතෙන් පස්සේ ක්‍රිස්තු මරණය දක්වා මේක ගමන් කරනවා. ඒතර උපත කාලේ පමණයි අපිට කැරොල් ගීත ගායනා කරන්න පුළුවන්. අපිට පාස්කු කාලෙදි මේක කියන්න බෑ. එතකොට ඒක මේ දුක් ගීත. නමුත් අපේ පල්ලියේ වසර පුරාම ගීතිකා ගායනා කරනවා. නමෝ මරීනී කියන එක අපි අවුරුදු පුරාම කියන්න පුළුවන්. වර්ෂය පුරාම මම මේ කතෝලිකයෙක් වශයෙන් මම මතක් කරන්නේ. අර අදහස ඉතාම වැදගත්. මොකද ගීත සාහිත්‍ය පෝෂණය වෙන්න නම් ඇත්තටම මිනිසුන්ට මේක දිගට ඇහෙන්න ඕන. එතකොට මිනිසුන්ගේ ඒ රස ජනනයක් ඇති වෙන්න ඕන. ඒ රස ජනනය ඇති වෙන ඇත්තටම ගීතිකාවල ස්වර පරාසය තුළ ඇති වෙන්නේ ඔය නවරසවල නාට්‍යවල තියෙන නවරසවල කරුණා කියන රසය. එහෙම නැත්නම් භක්ති කියන ඒ කොටස තමයි ඇතුළත් වෙන්නේ. මම හිතන්නේ ප්‍රියානන්ද මහත්තයා මේකට එකඟ වෙයි. ඒ නිසා අපිත් කැමති නමුත් වසර පුරාම කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒකයි මට මේ මතක් කරන්න ඕන උනේ. ප්‍රියා කිව්ව එක වචනයක්. එතන දුක් ප්‍රාප්තිය කාලේ අපි කියන්නේ පසන් ගායන. පසන් ගායන. කට්ටිය එකතු වෙලා කියන එකක් නේ. ඒ වෙබිද නැටුම් කරන්නේ නැහැ. නමුත් ඒ නිසා ඒකට කැරොල් කියන්නේ නැහැ. කැරොල් කියන්නේ. ඔව්. පසන් ගායන. අවුරුද්ද බෙදලා තියෙනවා. ඔව්. මම ඒකයි කියන්නේ ඔය කැරොල් පසම් කන්තාරු කියන එක වර්ෂය පුරා බෙදාගෙන ඒ කාලවලදී අඩු වශයෙන් නවසීලන්තයේ හරි වේදේ අපි කරමු. ඒක වටිනවා. ඒක හොඳ අදහසක්. මොකද ඒ යුගෙන් යුගයට මේ තියෙනවා. මොකද ඔය සති 52 බෙදලා තියෙනවා. දුක් ප්‍රාප්තිය, ක්‍රිස්තුස් වහන්සේගේ උපතෙන් පසු කාලය, මරණයට සූදානම් වීම, ඔය වාගේ පාස්කුව, ඔය වාගේ ආගමනේ ගොඩාක් දේවල් වෙනස් වෙලා අවසානයේට තියෙනවා. ඉතින් අර කිව්වා වගේ කොටස් තුනකට ඔව්. දැන් මේක බහුතරයක් දන්නේ නෑනේ අශෝක. ඔව් ඒක දන්නේ. මමත් ඔක දැනගත්තේ අද. මම ඒකනේ කිව්වේ වසර පුරා නැත්ත කරවල කියමු කියලා. මම ඒක කිව්වේ මම නොදැන. මම දන්නේ නෑ ඔය කයුරු පසම් කන්තාරුන් කියන එක තුනකට බෙදෙනවා කියලා. ඔව් දැන් කන්තාරු කියන එක අපි දිගටම ගිය හැකියි. ඔව් දැන් මම කියන්නේ නවසීලන්තයේ ඉන්න කතෝලික අය එකතු වෙලා නත්තලට කැරොල් කියන්නේ කැරොල් පමණක් කියන්නේ නැතුව මේ යුගවලදී එකතු වෙලා මේ හරි මෙන්න මේ කැරොල් මෙන්න කයරු මෙන්න පසම් මෙන්න කන්තාරු මේවා දෙන්න පුළුවන් නම් අඩු වශයෙන් නවසීලන්තේ ජනතාවට මේ වගේ දැන් මේ Zoom එකෙන් පුළුවන් මුළු ලෝකෙටම දෙන්න මම හිතන්නේ අපිට පුළුවනි අලුත් බලවේගයක් හදන්න මෙන්න කිතුදහමත් එක්ක බැඳුණු ගීත කියන එක. ඒක හරි. ඊළඟ පාර අප්‍රේල් වල. බොහොම හොඳ අදහස් කිහිපයක් මතුනේ. අපි මේ ඊළඟට අපි යොමුවෙමු මේ අපේ ඩිලන්ත සොහොයුරාට. අපි ඊට පස්සේ අපි ආයෙමු අශෝක මහත්මයාට මේ මර්සලින් ජයගොඩි පියතුමා ගැන වැඩිදුරට කතා කරන්න. ඉතින් මේ අපි මේ ඩිලන්ත සොහොයුරාගෙන් අපි අහන්න කැමති මේ ඩිලන්ත කියන්නේ ගොඩක් වෙලාවට මේ කතෝලික මේ කැරොල් එක්ක මේ පවුල් පසුබිමකින් පැවතගෙන එන එක්කෙනෙක් තමයි මේ අපේ ඩිලන්ත සොහොයුරා. ඉතින් අපි ඩිලන්තගේ කැරොල් ගීතයකට යොමු වෙලාම අපි ඔහුගේත් අදහස් දැනගන්න කැමති. ඩිලන්ත ඔබට බාරයි.
ස්තුතියි. කතා කරන්නේ නැතිව මම ගීතයට යමු වෙන්නම්. ඊට පස්සේ පොඩ්ඩක් කතා කරමු. Samaya sunihiri gitaya prakale pritum salore anipiyase Dalahuma pilihada supatarasan බොහොම ස්තුතියි. ඉතින් මම පළවෙනිම කියන්නම් මේ කැරොට් ගීතය. ගී පබන්දි සහ තනු නිර්මාණය JKS පෙරේරා මහත්මයා. එයා මගේ grandfather වෙන්නේ. ඉතින් මගේ සීයා වෙන්නේ. ඉතින් එතුමා ගැන මම එතුමාව පොඩ්ඩක් ඇඩ් කරන්න කැමති. ගරු ගොන්සාල්වෙස් පියතුමා, මර්සලින් ජයකොඩි පියතුමා, ඒ වගේම අපේ අශෝක මහත්මයා කිව්වා අයිවෝ ඩෙනිස් ගිහි පැත්තට. ඒ කියන්නේ දැන් අපි ඔක්කොම කතා කරේ පැවිදි සංගීතඥයන් සම්බන්ධව. දැන් අශෝක මහත්මයා කිව්වා අයිවෝ ඩෙනිස්. දැන් මම කියනවා JKS පෙරේරා මහත්මයා. එතුමාත් මේ ගිහි පාර්ශවයෙන් කතෝලික සභාවට ලොකු සේවයක් කරපු සංගීතඥයෙක්. ඒකට හේතුව තමයි එතුමාව හඳුන්වන්නේ, කිතුණු සභාවෙන් හඳුන්වන්නේ කතෝලික ජනවන්දනා සංගීතය දේශානුරූපීකරණයට දායක වුණු ගිහි සංගීතඥයා කියලා. ඒ කියන්නේ ජනාධිපති සම්මානලත් මෙම ජනාධිපති කලාභූෂණ පරමජෝති කියන සම්මානයෙන් ගෞරව ලැබූ එතුමා මේ කියන අතිගරු ගොන්සාල්වෙස් පියතුමා, මර්සලින් ජයකොඩි පියතුමා, ඒ වගේම අයිවෝ ඩෙනිස් මහත්මයා, ඒ වගේම තව පියතුමෙක් ඉන්නවා ගරු මෝසස් පියතුමා කියලා. මොසෙසි පියතුමා. අන්න ඒ පියතුමා සමග තමයි මගේ සීයා නැත්නම් JKS පෙරේරා සංගීතඥයා වැඩ කළේ.
ඉතින් එතුමා අතින් ලියවුණා කතෝලික ජනවන්දනා ගීත 850කට එහා ඒ වගේම තනු ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් ලියවිලා තියෙනවා. ඉතින් ඒ අතරින් මම දැන් ගායනා කරේ එක කැරොල් ගීතයක් තමයි එතුමා අතින් ලියුණා. ඉතින් මට ඇත්තටම හරියට මතක් වුණා මම වැඩි කාලයක් ගන්නෙ නෑ මතක් වුණා මේ අපේ රුවන් මහත්මයා කියනකොට මේ ඒ කාලේ ලැටින් වලින් තමයි පූජා තිබ්බේ වගේම ගීත ගැයුවේ ඒ වගේම වැයුවේ හැදුවෙත්. ඉතින් ওই කාලයේදී අපේ ජේ.කේ.එස්. පෙරේරා මහත්මයා සිංහලෙන් ගීතිකාවක් ලියලා තිබුණා. ඒකට එක පියතුමෙක් කියලා තිබුණා ජේ.කේ.එස්. උඹගේ ඔය ගීතිකාවක් ගෙදර කියපන් පල්ලිවල කියන්න තහනම් කියලා. ඉතින් මට ඒ කතාව මතක් වුණා. එච්චරටම ස්ට්‍රික්ට්ලි තිබුණ ඒ කාලවකවානුවක තමයි මේ ගරු මර්සලින් ජයකොඩි පියතුමා ඒ වගේම ගොන්ස් අයිවෝ ඩෙනිස් ඒ වගේම ජේ.කේ.එස්. පෙරේරා මහත්මයා ඒගොල්ලන්ට මේ දේවල් කරන්න උනේ ඉතාමත් තද strict restricted කාලවකවානුවක. ඉතින් අපි සතුටු වෙන්න ඕන ඒගොල්ලෝ ගොඩාක් දුක් විඳින්න නැති මේ දේවල් කරන්න ගොඩාක් කැපවීම කරන්න නැති. ඉතින් අපිට අද ඒ දේවල් අහන්න ලැබිලා ඒ වගේම ගයන්න ලැබිලා ලොකු සතුටක් ලබා ගන්න පුළුවන්. අපේ ක්‍රිස්මස් කියන මේ සමය ලස්සන කරගන්න තියෙන ලොකුම ඕනමන්ට් එක මේ උපකරණය ඒ වගේම උපකරණයක් වෙන්නේ මේ ක්‍රිස්මස් කැරෝල්ස් කියන එක. අද කඩේකට යන්න බෑ. ඒක නැසි අද කඩයක් අස්සර යන්න බෑ. ඔව් ඒක වැරද්දක් වෙන්න පුළුවන්. නමුත් අද අපිට කොතනටද යන්න පුළුවන් ඔය කියන ක්‍රිස්මස් කැරෝල්ස් ඇහෙන්නේ නැතිව. මම තව දෙයක් එකතු කරන්න කැමති ප්‍රියානන්ද මහත්මයා කිව්වා කැරෝල් කියන කැරෝල් සංගීතය. මම හිතන්නේ කැරෝල් පද ගැන මම කියන්නේ නැහැ. මොකද මට පද ගැන කියන්න බෑ. ප්‍රියානන්ද මහත්මයා ඉදිරියේ මට එච්චර දැනුමක් නැහැ. නමුත් මට කියන්න පුළුවන් තනු මෙලඩිස් සංගීතය ඒ වගේම ඔකෙස්ට්‍රේෂන් සම්බන්ධව. ඉතින් මම මුලින්ම වාදනය කරා වයලින් වාදනයක්. ඒක තමයි Hark the Herald Angels Sing කියලා. ඒක ෆෙලික්ස් මෙන්ඩල්සෝන් කියන romantic period එකේ කම්පෝසර් තමයි කම්පෝස් කරේ. හරි එතකොට ඒ වගේ තව ගොඩාක් අපි ඒ කියන්නේ 1800 ගණන් වල මම කියන්නේ 1700 ගණන් වල අගභාගයේ 1800 ගණන් වල බිහි වුණු මේ සංගීත ගැන තමයි කියන්නේ. ඉතින් මේ කම්පෝසර්ස්ලා ලෝක ප්‍රකට මේ ලෝකෙට නිදානවල් මේවා treasures. ඉතින් ඒගොල්ලෝ දායාද කරපු pieces තියෙනවා. ඉතින් ඒ අතරේ තමයි මේ Hark the Herald ඒ වගේම ආදෙස්තෆි ආදෙස්තෆි ඒක මේකට අයිති නොවෙන්න පුළුවන්. මට ඒකට දැනුමක් නැහැ. නමුත් ආදෙස්තෆිස් අයිති වෙනවා. ඒ වගේ සංගීත ඛණ්ඩ අර වගේ මහා පරිමාණ අති ටැලන්ට් වලින් බිහි වුණු ඒ කම්පෝසර්ස් ලාගෙන් හැදුන නිසා ඒ සංගීතය ඉතාමත් ඇඩ්වාන්ස් ගොඩාක් ටෙක්නික්ස් ගොඩාක් තියෙනවා. ඉතින් මට ඒක ඇඩ් කරන්න ඕන කමක් තිබුණා ප්‍රියානන්ද මහත්මයාගේ කතාවෙන් පස්සේ. ඉතින් ඒ ඇත්ත එතුමා කිව්වා වගේ ඒ වයින් සංගීතයට දෙයක් ඇඩ් වුණේ නැහැ. හැබැයි already සංගීතයෙන් ඒවට දෙයක් ඇඩ් වෙලා තිබුණා. මොකද ඒවා හදපු කම්පෝසර්ස්ලා already අතිදක්ෂයෝ උගත් සංගීතඥයෝ. ඉතින් සංගීත පැත්තෙන් මේ කැරෝල් සම්බන්ධව ඔබතුමාලාට මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් මට යොමු කරන්න පුළුවන්. මට කෙටි උත්තරයක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්තුතියි. ඔව් අපි මේ ඊළඟට අපි මේ යොමුයමු අපේ මේ අශෝක මහත්මයා මේ නතර කරමු තමයි මේ මර්සලින් ජයකොඩි පියතුමත් එක්ක සම්බන්ධයක් තිබුණු පුද්ගලයෙක්. ඉතින් ඔබතුමාගේ කතාවේ ඉතුරු භාගය අපි මේ කාල වේලාවත් තියෙන නිසා අපි පොඩ්ඩක් ඉක්මනින් අපි මේ කතාව කියමු. ඔව් නෑ මේ සම්බන්ධතාවයක් තිබුණා කියන්නේ කුලියාපිටියේ මිනිසුන්ට මේ අපේ පියතුමා පැමිණියා
මං හිතන්නේ ඇහෙනවා ඇති නේද? එහෙනම් ඔව්. කුලියාපිටිය මිනිස්සුන්ට සම්බන්ධ පල්ලි කීපයක් තිබුණා. එකක් තමයි ඉලුක්කේනේ පල්ලිය, හෙට්ටිපොළ පල්ලිය, තාක්ක කඩවල ගෙදර පල්ලිය, ඔය වගේ පල්ලි වලට. ඉතින් අපේ ගෙදර නැත්නම් අපේ තාත්තගේ කඩපේලියක් තිබුණා පල්ලි ඉස්සරහම මේ ජයමාන ස්ටෝස් කියලා. ඉතින් අපේ තාත්තා ජයමානනේ. ඉතින් ජයමාන ස්ටෝස්ට කඩපේලක් තිබුණා. මං කොච්චර දරදඬු ශිෂ්‍යෙක් වගේ දුව පැන ඇවිදින හිටියට උදේ පාන්දර 6:00 පූජාවට දුවනවා. ඒ ඉස්සරහා තියෙන පල්ලියේ. එතකොට ඒ කාලේ අපේ මීසම් බාර පියතුමා තමයි පදමල් සිලින්ජයකොඩි. එතකොට එයාගේ පූජාවට උදව් වෙනවා කියලා එකක් තියෙනවා. ඒ පූජාවේ ඔය වැඩ කටයුතු වලට උදව් වෙන කට්ටිය තමයි ලතින් භාෂාවෙන් තමයි පූජාව තිබ්බේ. පුංචි පොතක් දෙනවා. ඒක බලන්න තමයි අපි කියන්නේ. හරිම අමාරුයි මට ඒව පාඩම් කරගන්න උත්තර දෙන්න. නමුත් උදේ පූජාවට වැඩි සෙනඟ නැති නිසා මම ඒක පාඩම් කරගන්න ඕනේ. නමුත් එතුමා හරිම කරුණාවන්තයි. ඉතින් එයා ඉතින් කියලා දෙනවා මේ ඒ වගේ වැරදිච්ච ඒවාට මොකද කියන්නේ නැහැ. එහෙම එයා සමහර වෙලාවට වයින් ටික එයා ළඟට ගෙනියන්න බැරි වුණොත් එයා ඇවිල්ලා ගෙනියනවා. එහෙම නියතමානී පියතුමෙක්. ඉතින් එතුමාගේ මම දැක්ක එක ගුණාංගයක් තමයි මේ එකක් කියන්නම තමයි මගේ සීයා අන්නයි රාළ කෙනෙක්. ඒතර ඉරුක් කියන පල්ලියේ හිටපු ජේමිස් මුදුලාලි කියලා එයා. එතකොට එයා ඔය පියතුමා සමග සම්බන්ධයි ඉතින් හුඟක්. එතකොට මේ මන්ත්‍රීන් ජයකතු පියතුමා එතන අපේ තිබුණා කන්‍යාරාමයක්. කොන්වර්ට් එක තිබුණා පල්ලියට අල්ලපු එකේ. ඕකේ හිටියා සිස්ටර් අසුන්තා කියලා කෙනෙක්. සිස්ටර් අසුන්තාට හොඳට මේ පියානෝ එක වාදනය කරන්න පුළුවන්. එතකොට මන්ත්‍රීන් ජයකතු පූජාවෙන් පස්සේ නැත්නම් විවේකයේ තියෙන හැම වෙලාවකම වාගේ වයලීනයත් අරගෙන මේ ඒක දැල් ගහලා එළියට පේන්න තියෙන ශාලාවක් යනවා. ඉතින් සිස්ටර් මෝගන් එක ගහනවා. මෙයා වයලින් එක වාදනය කරනවා මේ පියතුමා. එයා පෙනුමෙන් ඇත්තටම සුදු ජාතිකයෙක් වගේ. ඉතා උසයි. කොහොම හරි එයාගේ උසට කිට් වෙන්න එනකම්ම මම පූජාවට උදා වුණා. ඉතින් ඒක තමයි මට මේ එතුමත් එක්ක මේ තිමුණු සබදියා මොකද කැරෝල් තියෙන කාලෙට එතුමා කොහොම හරි ලැහැත්ති කරනවා කැරෝල්. ඒතකොට ඒ කාලේ තිබුණා වින්සන් ෆාමසි කියලා ෆාමසියක්. ඒකේ ලොරි කීපයක් තිබුණා. ඒ ලොරියක් අපිට නිකන් හම්බ වෙනවා. ඒක සරසනවා බල්බ් දානවා අර කැරෝල් කරත්තේ කිව්වා වගේ. ඊට පස්සේ පල්ලියේ ඉන්න නැත්නම් එතන තිබුණා සෙන් ජෝසප් කියලා පොඩි ඉස්කෝලයක්. මගේ පුංචි කාලේ ගිය ඉස්කෝලේ. ඒතකොට ඒ ඉස්කෝලේ ඉන්න ළමයිවත් එකතු කරගෙන කොනොට් එකේ ළමයිනුත් එකතු කරගෙන කැරෝල් කණ්ඩායමක් හදාගෙන ගෙයින් ගෙට යනවා. අන්න එතන මම ඉතින් වැදගත්කමක් දකින්නවා. මේ කැරෝල් වලින් මේ අපි නොමිලේ ගිහිල්ලා මේ ගායනා කරනවා. මොනවද මේ අපි මේ ගායනා කරන්නේ? ඒ සීමිත ස්වර පද්ධතියක් පරාසයක් තුල වුණත් ඒ ගායනා කරපු ගීත නිසා දුප්පත් ගෙදරකට අපි යනකොට ඒගොල්ලෝ හරි තමයි සමහර වෙලාවට අපිට දෙන්න ඒගොල්ලන්ට දෙයක් නැහැ. ප්ලේන් ටිකක් හරි හදලා දෙන්න දෙයක් නැහැ. කොහොම හරි කඩෙන් මොනවා හරි ලැවරිය හරි ගෙනල්ලා තියෙනවා. හරිද? අපි හුඟක් යන්නේ ඔය ඒව කන්න තමයි මස්කට් ඔය අරවා මේවා දෙනවනේ. කොල්ලෝ ටික එකතු වෙලා ඒවට තමයි හුඟක් දුවන්නේ. හරි ඉතින් එතනදී ඒ පවුලේ අයට ඇවිල්ලා මේ පල්ලියෙන් ගේ ඉස්සරහා කැරෝල් ගායනා කරලා යාම පිළිබඳව එක්කොල්ලන්ගේ හිතට මේ නත්තල පිළිබඳව මේක නොමිලේ ලැබිච්ච දෙයක්. ඒ නත්තලේ ඇත්තටම ගිවිං කියන එක දෙනවයි කියන එකනේ තියෙනවනේ. ඒක ලැබෙනවා. ඒ නිසා ඒ ගමෙන් ගමට යනකොට සමාජ සම්බන්ධතාව ගොඩනැගෙන එක තමයි එතන ගොඩාක් සිද්ධ වුනේ. පුංචි කාලේ සිද්ධ වෙච්ච දේවල් තවමත් අපේ හිත තුල තියෙනවා. තාමත් ගම්වල සමහර ගම්වල කරන්න මිනිස්සු උත්සාහ ගන්නවා. නමුත් අමාරුයි දැන් මේ තරුණ පරම්පරාව ඌවට ළමා කට්ටිය සම්බන්ධ කරගන්න මේ නව තාක්ෂණය ඔස්සේ ගමන් කරලා මේ ඒගොල්ලෝ පොඩ්ඩක් විකෘති වෙලා ඉන්නේ. මන් දන්නේ නැහැ මං කියන එකට එකඟ වෙනවද කියලා. එහෙම සමාජ සහ සම්බන්ධතාවලට වඩා තමන් හුදකලා වෙලා මේ ආත්මార్థකාමීව ජීවත් වීම එහෙම ඇති වුණා. ඒක ඇත්තටම ඔය වැඩවසම් යුගයේ අවසන් වෙලා කාර්මික විප්ලවයෙන් පස්සේ ඇවිල්ලා එක ආර්ථික ක්‍රමයන් ලෝකෙට ඇතුල් වෙනකොටම මුදල් කියන එක වැදගත් වුණාට පස්සේ තමයි ඔයවැනි ප්‍රශ්න ඇති වුණේ. ඉතින් අපි දැන් යන්න ඕන නත්තල කියන එක. ඉතින් මේ කාරණේ වෙන පැති වලට ගමන් කරන්නේ නැතුව මේ නත්තල කියන එකේ මේ ප්‍රෝග්‍රෑම් එක වැඩි දුර යන්න කලින් මේ බයිබලයේදී බයිබලයත් සම්බන්ධ කරගෙන නත්තල දැන් ක්‍රිස්තුස් වහන්සේගේ කන්දෝර දේශනාව ගත්තොත් එතුමා මේ මහා මංගල සූත්‍රය වාගේ මංගල කාරණා 11ක් ඇතුළත් 10 ඇතුළත් කරලා කියලා දිනවා. සිතින් දිලිඳු භාග්‍යවන්තයෝ කියන එක
ශෝකවන්නු භාග්‍යවන්තය, දයාවන්තය භාග්‍යවන්තය, නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තය, සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තය, යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තය. අනේ ඒ වාගේ එහෙම කරුණු කියන ගිහිල්ලා එක තැනකදී එයා රන් අන කියලා අනක් දෙනවා. මං හිතන්නේ මේ නත්තලේ අපිට පණවිඩයක් විදිහට ඒක පාවිච්චි කරනවා නම් හොඳයි. අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමතිද? ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න. මේක මේ බයිබලයේ සඳහන් වෙන දෙයක්. අනුන් යම් දෙයක් ඔබට කරනවාට කැමතිද? ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් මට යමක් දෙනවා හරි, මට උපදේශයක් දෙනවා හරි, මට ආදරය දක්වනවාට මම කැමති නම් මමත් එයාට ආදරය දක්වමි. මේ වාගේ. බයිබලයේ තියෙන කොටස් ගොඩක් තියෙනවා. මේ පිළිබඳව කතා කරනවා නම් මේකට මේ වෙනමම ප්‍රෝග්‍රෑම් එකක් අවශ්‍ය වෙනවා. මොකද මේ සුද්ධ බයිබලය ගැන එහෙම මේ ලඝුවට අරගෙන අපිට කතා කරන්න හුඟක් අමාරුයි. ඉතින් මේ නත්තල් පණිවිඩ දැන් ඒ කන්දෝර දේශනාවෙම තමයි මේ සඳහන් වෙන්නේ ඔබට වස්ත්‍ර දෙකක් තිබේ නම් ඒ ඊතුරු වස්ත්‍රය තව කෙනෙකුට දෙන්න. හරිද? ඒ වාගේ. දැන් ඒ ඔබට ආහාර වැඩියෙන් තියෙනවා නම් තව කෙනෙකුට දෙන්න. ඒ වාගේ මේ බෙදා ගැනීම. එතකොට ඒ දීම තුලින් තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ දොරටු විවෘත වන්නේ කියන එක තමයි මේ දෙවියන් විසින් මනුස්ස වේශයෙන් අපිට දුන්න ක්‍රිස්තුස් තුමාගේ දර්ශනය. ඉතින් ඒ උපත සිහි වෙනවත් එක්කම එයාගේ ධර්මයක් නත්තල දවසේ අපිට කියන්න පුළුවන් වීම ගැන ඉතින් සතුටු වෙනවා. හොඳයි දේවා. ඔව්. හරි දැන් අපි ඊළඟට යමු තවත් කැරල් ගීතයකට මේ රංගිකා මහත්මිය නත්තල්ද අපි මේ ගීතය අහලම වැඩසටහන පවත්වමු. නස්සල්දාසීතරට අපේ පුංචි කාලේ ඇගි බෝගාරන්නව සියලා සුදු සීදර උල රතු කබාත් ඇයට දැක්කිනේනි අපට හොරාවා කිව්වා සියලා අනේ අපට බලාගන්න ඉන්න දවල් කාලේ මුවන් දැන්ද කරත්තේන සියලා අපින් බෑගි බෝගගන් අපට වාසනාවදින් අතත් රැටෙන් සියලා නත්තලේරේ නින්දනේනේ බාලකාලේ හින්සන්නේ කොයි වෙලාවේ ඉද සියා මම් බලා උන්නා මල්ලියේ නත්තල් දාසිතරට අපේ පුංචි කාලේ තේගි බෝග අරන්නව සියලා සුදු සීදර උල රතු කබාත් ඇයට දැක්කිනේනි අපට හොරාවා කිව්වා සියලා අනේ අපට බලාගන්න ඉන්න දවල් කාලේ මුවන් බැන්ද කරත්තේන සියලා අපින් බෑගි බෝගගන් අපට වාසනාවදින් අතත් රැට එන්න සියලා දෙන්නු දේලු හරි ජයයිලු සියලාරේ අවාහොරින් තේගි තේගි මීගි නල්ලා කාට කාටත් නත්තල්ලිකින් නත්තල් දාසීතරට අපේ පුංචි කාලේ තේගි බෝග අරන්නව සියලා සුදු සීදර උල රතු කබාත් ඇයට දැක්කිනේනි අපට හොරාවා කිව්වා සියලා අනේ අපට බලාගන්න ඉන්න දවල් කාලේ මුවන් බැන්ද කරත්තේන සියලා අපින් බෑගි බෝගගන් අපට වාසනාවදින් අදත් රැට එන්න සියලා
ඉතින් මේ ගීතය ගැන කෙටියෙන් කියනවා නම් මේ ගීතේ ගායනා කරලා තියෙන්නේ රුකාන්ත ගුණතිලක මහත්මයා සහ ලතා වල්පොල මහත්මිය. පද රචනය මස්ලින් ජයකොඩි පියතුමා, කනුව සැන්ලි පීරිස් මහත්මයා. ඉතින් නත්තල තුල තිබෙන තවත් සුන්දර සිදුවීම් පෙළක් තමයි මේ ගීතයට පදනම් වෙලා තියෙන්නේ. නත්තා සීයා තෑගි භෝග බෙදා හදා ගැනීම ගැන මෙහි කියවෙනවා. ඉතින් නූතන දැන් තිබෙන නත්තල මුළු ලෝකෙම සමරන උත්සවයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් එහි තිබෙන සතුට, සරල සුන්දරත්වය නත්තල වටා හැමෝම එක්රොක් වෙලා බෙදා හදා ගැනීම, සාමය, ප්‍රීතිය සමරන අයුරු මේ ගීතේ ලියවිලා තියෙනවා. හරි. දැන් ඊළඟට අපි මේ වැඩසටහනේ අවසන් භාගයට යමු වෙලා තියෙන්නේ. අපි මේ ප්‍රියානන්ද මහත්මයාගෙන් දැනගන්න කැමතියි මේ නවාරේ, මේ කැරොල් නවාරේ ගැන අපි මේ වැඩසටහන අවසන් කරන කතනේ විදිහට අපි කතා කරමු. ඇත්තටම මේ මට නම් කනගාටුයි. ඒකට මම සෑහෙන කාලයකට කලින් ඩිලන්ත පුතත් එක්ක කතා කරා. අපි ඇයි හැමදාම මේ පැරණි නත්තල් ගීත ගායනා කරන්නේ කියලා. මොකද මම නරකයි කියලා කියනව නෙමෙයි. දැන් බලන්න ලෝකයේ ශ්‍රී ලාංකිකින් ඉන්න ඕනම කැරොල් කණ්ඩායමක ගායනා කරන ගීත කීපයක් තියෙනවා. දැන් ඔය අපි කලින් ගායනා කරපු සීලු හඬින් නොවැපලෙනවා, බෙත්ලෙහෙම් පුරේ, කියන්නේ මීට වසර 50කට 60කට කලින් නිර්මාණය වෙච්චි කැරොල් ගීත ලෝකයේ කොහේ හෝ රටක කතෝලික ශ්‍රී ලාංකික වැදගත්කම් ඉන්නවා නම් ඒ කැරොල් ගායනාවල ගායනා කරන්නේ මේ ගීත. මම හිතන්නේ මීට වසර 3කට 4කට කලින් ඩිලන්ත පුතාට කිව්වා ඇයි අපිට මේ අලුත් ගීත අලුත් කැරොල් ගීත නිර්මාණය කරන්න බැරි. මොකද හේතුව ඩිලන්ත පුතාට මේකේ අත්තිවාරමක් තියෙනවා. එයාගේ සීයා කැරොල් ගීතවල නිර්මාණය කරපු පුද්ගලයෙක්. ඉතින් එයා ඒ ජාන වලින් ආපු ඩිලන්ත අපිත් එක්ක ඉන්නවා. දැන් මේ රටේ ඉන්නවා, අපි නවසීලන්තේ ඉන්නවා ගේයපද රචනා කරන්න පුළුවන් අය. මම ඇරුණාම තවත් ඉන්නවා. අපේ රමණි පුක්ලාන්ති වගේ අයත් ඉන්නවා. ඉතින් කියන්නේ ඒ අය කතෝලිකයන්. මම අතම මේ බෞද්ධයෙක් කිව්වට මගේ ආගම කියලා කියන්නේ මගේ ආගම කියලා කියන්නේ බෞද්ධ නෙමෙයි. මගේ ආගම කියලා කියන්නේ මගේ ජාතිය, මිනිස් ජාතිය. මගේ ආගම ඕන එකක්. එතකොට මට ලියන්න පුළුවන්, රමණ්ඩ ලියන්න පුළුවන් ගොඩක් කට්ටිය ඉන්නවා. මේ සම්බන්ධතාවය රුවන්ට පුළුවන්, අශෝකට පුළුවන්. ඇයි අපිට මේ නවසීලන්තයෙන් මේ අර හැමදාම ගැයෙන, හැමදාම ඇහෙන සුපුදු නත්තල් ගීත වලට වඩා වෙනස් ගීත සම්ප්‍රදාය බිහි කරන්න බැරි? කරන්න පුළුවන්. තියෙන්නේ අපිට අවශ්‍යතාවය පමණයි මේක කරන්න ඕනයි කියන එක විතරයි තියෙන්නේ. ඉතින් මම හිතනවා දැන් රූකාන්ත, චන්ද්‍රලේඛා ගොඩක් කට්ටිය අලුත් නත්තල් ගීත ගායනා කළා. හැබැයි ඒගොල්ලෝ ඒවා ගායනා කළා ඒකල ගායනා වශයෙන්. කවුරුවත් මේ ගීත අරගෙන අර කැරොල් ගීත වශයෙන් ගායනා කරන්නේ නැහැ. දැන් අපේ ඕනම සාදය නත්තල් සාදයකදී නත්තල් සීයා එනකොට අපි වාදනය කරන එකම ගීතයක් තියෙනවා. මේ එන්නේ නත්තල් සීයයි. ඔක අවුරුදු කීයක් අපි වාදනය කළාද? අවුරුදු කීයක් ගායනා කළාද? මම කියන්නේ වෙනස් වෙන්න ඕන කාලය ඇවිල්ලා. අපිට පුළුවන් අලුත් නත්තල් ගීත කීපයක් නිර්මාණය කරන්නට. නිර්මාණකරුවන් ඉන්නවා නවසීලන්තේ. මම අරුණාම ගේවල රචක රචිකාවියන් ඉන්නවා. ඉතින් මට ආසයි මේ කට්ටිය එකතු කරගෙන ගමනක් යන්න. මේ නත්තල් සම්ප්‍රදාය බිහි කරමු කියන එක මේ රටේ. ඒ කියන්නේ එක්ක අපි කියමු, අපි කියලා ජනප්‍රිය වුණොත් මේ ගීත අපි ලෝකයට දෙමු. අපි මේ හැමදාම කියන සාම්ප්‍රදායික නත්තල් ගීත දැන් අද වුණත් ගායනා කළේ හැමදාම ගායනා කරන නත්තල් ගීතනේ. ඒවා නරකයි කියලා බැහැර කරනවා නෙමෙයි. ඒවට අගෞරව කරනවා නෙමෙයි මම. නමුත් තව අවුරුදු කීයක් මේවා ගායනා කරන්නද අපි? ඉතින් දැන් අපි එවිලා තියෙන්නේ මේ අලුත් පරිවර්තනයක් කරන්න ඕන යුගයකට. ඉරපාන කතිකාවතෙන් මං හිතනවා අපි අලුත්
පරිච්ඡේදයක් බිහි කරමු. අලුත් නත්තල් ගීත කීපයක් බිහි කරමු. බිහි කළා සමාජයට දෙමු. ඒක කරන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි. ඉතින් ඒ පණිවිඩයත් එක්ක මම හිතනවා මේ දැන් අපි පුරා පැය දෙකක කාලයකට අපිත් එක්ක මේ වැඩසටහන අපි කෙරුවා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා අද වැඩසටහනකට මේ අපේ සම්පත් දායකයන් ලෙස සම්බන්ධ වුණු ඔබ සියලු දෙනාටම. ඉතින් මේක ඇවිල්ලා මේ ලයිව් ප්‍රෝග්‍රෑම් එක සජීවී වැඩසටහනක්. ඉතින් මේක මේ විදිහට එක දිගට ගලා යාමට ඉතින් මීට පෙර අපි පුහුණු වීම කරලා තමා අපි මේ වැඩසටහන මේ විදිහට පවත්වන්න. ඉතින් ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා ඔබගේ මේ වටිනා කාලය මේකට දීලා මේ වැඩසටහන මේ ඉරපාන අපේ මේ චාරිකාව යෑමට අපිත් එක්ක එකතු වුණාට. ඉතින් ඒ වගේම ඔබට දකින්න ඇති සමහර අපිට තාක්ෂණික ප්‍රශ්න මේ වැඩසටහන යද්දී අපිට ඔයගොල්ලෝ දකින්න ඇති. ඉතින් අපි සමාව මෙයා කරනවා. ඉතින් මේක සාමාන්‍ය ස්වභාවික දෙයක්. ඉතින් අපි මේක මේ සජීවී විදියට කරන නිසා. ඉතින් ඒ වගේම මේ මම මේ බලන් ඉන්න ඔබ සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා මේ වැඩසටහනට මේ ඔබගේ අදහස් ඔබගේ යෝජනා මේ හැම දෙයක්ම යොමු කරන්න. ඒතකොට තමයි මේක කතිකාවතක් විදියට අපිට මේක යන්න පුළුවන් ඉස්සරහට. ඉතින් අපි මේ ඉරපානෙන් අපි මේ වගේ කලාවට සම්බන්ධ නොයෙකුත් ඉසව් සොයාගෙන යනවා ඉදිරියේදීත්. ඉතින් අපිත් එක්ක රැඳී සිටින්න. ඉතින් ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන මේ අපේ මේ නිරංජන් මහතාව මේ පිටිපස්සේ ඉඳගෙන මේ වැඩසටහන මෙහෙවනවා. ඇත්තටම එතුමාගේ මේ අදහසට අනුව ඉතින් මේ කට්ටියව එකතු කරගෙන ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා එතුමාටත්. ඉතින් ඔබ මේ පුරා පැය දෙකක් අපිත් එක්ක එකතු වුණු ඔබ සියලු දෙනාටමත් බොහොම ස්තුති කියලා අපි මේ වැඩසටහනේ අවසානයේ තවත් ලස්සන කැරෝල් ගීතයකින් අපි වැඩසටහන අවසන් කරනවා. ඉතින් මම ලසන්ත සොයිරට ආරාධනා කරනවා. ඉතින් ඔබ සියලු දෙනාටම ආයිබෝවන්. සුබ නත්තලක්. සුබ නත්තලක් වේවා. Bethlehem pure Tilidu gavale Uruwadule sisile nidai Yesu binda Yesu binda Bethlehem pure Lindo gavale Uruwadule sisile nidai Yesu binda Yesu binda Lele kendida Amutu karuwadi Lele kendida Amutu karuwadi Medi nediye mamai Yesu binda Yesu binda Bethlehem pure Tilidu gavale Uruwadule sisile nidai Yesu binda Yesu binda Irin didena Karubin dilena Irin
මේ ගීතයේ පද රචනය කරලා තියෙනවා කරුණාරත්න අබේසේකර මහත්මයා සහ ගායනය අනිල් භාරතී මහත්මයා අතින් සිදු වෙලා තියෙනවා. පොඩි හැඳින්වීමක් කරනවා නම් ජේසු බිඳුන් උපත ලබනවා. ඔහුගේ උපත ලබන්නේ ගවයන් නගින ගවමඩුවක. ඉතින් සැප පහසු තොටිල්ලක නොවුනත් අසරණ වූ මරිය මවුන්ට සිදු වෙනවා තම පුතන් ඔරු ගව ඔරුවක සතපවන්න නැත්නම් ගව ඔරුවක නිදි කරවන්න. මේ උපතත් සමගම අමුතුම විදිහේ තාරකාවක් ආසේ දිස් වෙනවා. මේ තරුව රජතුන් කට්ටුවට උපකාරී වෙනවා ජේසු බිඳුන් සිටින ගවමඩුව වෙත යාමට මඟ පෙන්වීමක් වශයෙන් කරලා තියෙනවා. ඉතින් මෙලොව සියලු ඇසියන්ට කරුණාව පාමින් නිසි මඟ පෙන්වීමක් කරන්නට මේ ජේසු බිඳුන්ගේ උපත ඉවහල් වෙනවා. මේ පුංචි විස්තරය තමයි මේ ගීතය තුළින් අපහට දායක කරන්න උත්සාහ කරන්නේ. දැන් මේකට සහභාගී වෙච්ච සෑම දෙනාට බොහොම ස්තුතිවන්ත වෙනවා. මාවත් මේකට එකතු කිරීම සම්බන්ධයෙන් දෙවන් ඇතුළු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. ඔබ සියලු දෙනාටම සුබ නත්තලක්. බලන් ඉන්න සියලු දෙනාටම සුබ නත්තලක් වේවා. සුබ නත්තලක්.